හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද අපි මේ පිරිවෙන් ගුරු පුහුණු වැඩසටහනේ නැත්නම් ගුරු ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් පවත්වන භාවනා වැඩසටහනේ ඊළඟ අංකයේ වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවක නිරත වෙන්න. විශේෂයෙන්ම අපි භාවනාවට අදාළ යම් කරුණු ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අදත් අපිට යොමු කරපු ප්‍රශ්න කීපයක් තියෙනවා. එහෙමනම් මම ආරාධනා කරනවා අපේ පළමු ගෙදර ස්වාමීන් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මනේහි ඉරියව් පවත්වමින් භාවනා කළෙමි. ලනු සක්මනේහි දෙපා වදින ආකාරය ටික වේලාවක් වම දකුණ කියා සිහියෙන් සක්මන් කළෙමි. බොහෝ වේලාවක් සතිය පිහිටුවාගෙන පියවර තැබීමට සමත් වෙමි. එක දිගට පියවර 10ක් 15ක් සිහියෙන් තැබිය හැකිය. වෙනත් අරමුණකට සිත ගියත් ඒ ෂණිකවම අරමුණට හිත යෙදවිය හැක. පසුව වම දකුණ අමතක කොට පියවර අනුව යමින් පාදයට ලනු සක්මනත් ස්පර්ශ වන ආකාරය බැලුවෙමි. එහිදී ලනු වියමනේ ගොරෝසුවත් පාදයේ සියුම් බවත් හැඳින ගතිමි. ලනු වියමනේ ලනු අතර ඇති උස් පහත් ගති ලක්ෂණ හා සමහර තැන ඇති සියුම් මටසිලිටු ගතියක් හැඳින්නෙමි. එක පාදයකට බර දැනෙන ආකාරයත් අනෙක් පාදයේ තබන විට ඒ බර එම පාදයට ගොස් ඔසවන පාදයේ බර ලිහිල් වන ආකාරයත් හැඳින ගතිමි. තබන පාදයේ ඇඟේ බර අනුව මස්පිඩු වියලිවන සැහැල්ලු වෙන ආකාරයත් ඇඟිලි මගින් ලනු වියමන බදන ආකාරයත් එම පාදය නැවත ඔසවන විට වියල්ලු මස්පිඩු නැවත හැකිලෙන වියලි වූ මස්පිඩු නැවත හැකිලෙන ආකාරයත් හොඳින් දැනුනි. පාදයකට දැනෙන බර අනෙක් පාදය තබන විට අතරක් නැතිව මාරුවන ආකාරය දැක ගතිමි. ටයිල් පොළවෙහි සක්මනේ යෙදෙන විට ඉහත කී දැනීම් වලට අමතරව පොළවෙහි ඇති සිසිලස පාදයේ ඇති රස්නය ආක්‍රමණය කරන ආකාරයත් පාදය ඔසවන විට නැවත පෙර තිබූ තත්වයට පත්වන ආකාරයත් හැඳිනිමි. ලනු වියමනට වඩා ටයිල් පොළවෙහි පාදයේ ඇලෙන සුළු ගතියක් දැනුණු අතර ඒ සඳහා හිත යෙදවීමෙන් මුලින් හැඟී ගියේ පොළවෙහි ඇති පටවියත් පාදයේ ඇති පටවියත් එකට මුහුවීමත් ලෙස උවත් පසුව එම පටවි ධාතුව ආපෝ ධාතුවෙන් බැඳී සිටින අතර පාදයේ ඔසවන විට ඒ බැඳීම කැඩෙන නිසා ඇලෙන සුළු ගතිය දැනෙන බව හැඟී ගියෙමි. හොඳයි. ඉතින් ඇත්තටම අපි මුලදී ඒ කියන්නේ භාවනාවක් කරද්දී අර වගේ වම දකුණ කියලා නැත්නම් ඔසවනවා තබනවා කියලා ඔසවනවා ගෙනියනවා තබනවා කියලා ඔය වගේ යම් උපක්‍රමයක් පාවිච්චි කළා ටිකක් සිහිය අපි වෙතට අරගන්න පුළුවන්. ඒ කියන්නේ නැත්නම් අර පිට හිත යන හින්දා තමයි පොඩ්ඩක් ඒ වගේ යම් උපක්‍රමශීලීව මෙනෙහි කිරීම පාවිච්චි කළා ඔක ගන්නෙ. ඉතින් ඕක ඇත්තටම මෙනෙහි කිරීම බහුලවම යෙදෙනවා ඔය මහාසී ක්‍රමයේදී හැම මහාසී භාවනා ක්‍රමය ස්වාමීන් වහන්සේලා සමානට අධ්‍යයනය කළා තියෙනවද දන්නේ නැහැ. ඒකෙදී හැම ක්‍රියාවක්ම ඔස්සේ මෙනෙහි කිරීම කරනවා. අතවසවද්දි මෙනෙහි කරනවා, තබනකොට මෙනෙහි කරනවා, නවනකොට මෙනෙහි කරනවා. ඉතින් මෙනෙහි කිරීම බහුලව යොදා ගන්නවා. ඉතින් ඒකේ යම් පමණකට ප්‍රයෝජනෙ තියෙනවා. හිත හැබැයි ටිකක් එකඟ වෙන්න පටන් ගත්තට පස්සේ අපිට පුළුවන් මෙනෙහි කිරීම නතර කළා මේ කටයුත්ත සාර්ථක වෙනවද කියලා බලන්න. ඉතින් ඒක මේ සායනහසේ කළා තියෙනවා. ඒ කියන්නේ මුලදී මෙනෙහි කිරීම පාවිච්චි කරා. ඒ හරහා හොඳට හිත අපි වෙතට පැමිණියා නැත්නම් අපේ කය වෙතට පැමිණියා. ඒ බව Taman තේරුම් ගත්තට පස්සේ මෙනෙහි කිරීම නතර කළා බලනවා බොහොම සංසුන් හිතකින් නැත්නම් නිශ්ශබ්ද වෙච්ච හිතකින් වැඩේ කරගෙන යන්න පුළුවන්ද කියලා. එතකොට Tamanටම තේරෙනවා දැන් ඉස්සෙල්ලට වඩා හිතට සහනයක් තියෙනවා. ඉස්සෙල්ලට වඩා හිතේ සැහැල්ලුවක් තියෙනවා. හිතේ අරමුණේම හොඳට බැස ගන්න බවක් තියෙනවා. ඉතින් ඒ ගතිය දැනෙනවා නම් ඒ කියන්නේ දැන් සතිය ටිකක් වර්ධනය වෙලා තියෙන්නේ. සාන්නන්සලා දන්නේ නැති අර සතියේ තියෙනනේ ලක්ෂණයක් අපිලාපන ලක්ෂණය කියලා. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් වෙන්නේ සතිය නැති නිසා අපි හැම අරමුණකම නිකන් ඔහේ උඩින් අල්ල යන උඩින් නිකන් ස්පර්ශ කර තමයි යන්නේ. හොඳට සතිය වර්ධනය වෙන්න ඒ අපි හිත යොදන අරමුණේ මුහුණට මුහුණලා ඉන්න අරමුණේ
හොඳට බැස ගන්න ස්වභාවයක් තියෙනවා. අපිලාපනයක් කියන්නේ හොඳට අරමුණේ බැස ගන්නවා. ඒත් අන්න ඒක අපි ඉස්සරහට ගන්නවා. හොඳට දැන් සිහිය පිහිටියට පස්සේ තමන්ට තේරුණාට පස්සේ දැන් මෙයා එච්චර අතීතයට යන්නෙත් නැහැ අනාගතයට යන්නෙත් නැහැ කියලා තේරුණාට පස්සේ හොඳට පුළුවන් තරම් මේ දැන් වර්තමානයේ දැනෙන අරමුණේ විස්තර ගන්න තමයි උත්සාහන්ත වෙන්නේ. දැන් මේ කළා තියෙන එක හුඟක් හොඳයි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ තොරතුරු නොසලකා හරිනවා. අපි හිතමු දැන් මේ ඇවිදිනකොට අපි කොහේ හරි බල ඇවිදිනවා නැත්නම් මොනවා හරි හිතා ඇවිදිනවා සැලසුම් හදා ඇවිදිනවා අතීතය මතක සටහන් ඔස්සේ හිත යොදවමින් ඇවිදිනවා. ඒ වගේ තමයි සාමාන්‍යයෙන් ඇවිදින්නේ. නමුත් දැන් අපි උත්සාහන්ත වෙනවා මේ කය වර්තමානයේ කරන්නේ කුමක්ද? වර්තමානයේ මොනවාද කයට දැනෙන්නේ? ඒකට හොඳට අපේ අවධානය තියාගෙනම ඇවිදින්න උත්සාහන්ත වෙනවා. එතකොට ඒ උත්සාහය සාර්ථක වෙන්න අන්න මේ මොහොතේ දැනන මේ සරල ඒ වගේම උපේක්ෂා සහගත අරමුණේ හිත බහින්න පටන් ගන්නවා. හිත ගැඹුරට යන්න පටන් ගන්නවා. එතකොට තමයි යන්න තේරෙන්නේ ඔන්න වම් පාදයේ සමහරවිට නිකන් කෙටියට දැනෙනවා. නැත්තම් Tamanට අර තමන්ගේ පාදවල තියෙන පුංචි වෙනස්කම් පවා තේරෙනවා. ඒ කියන්නේ සමහරවිට දැන් අපි හිතන් හිටියට අපේ පාද දෙක බොහොම සමානයි කියලා සමහරවිට එක පාදයක් දිගයි එක පාදයක් කොටයි වගේ විෂමතා පවා පේන්න ගන්නවා. සමහරවිට අපි එක පාදයක් නිකන් හරහට තියන්නේ අනිත් පාදයෙන් මෙහෙම කෙලින් තියන්නේ. ඔය වගේ දේවල් තේරෙන්න ගන්නවා. ඒ කියන්නේ දැන් අපේ කයට පොඩ දැන් හිත එන්න පටන් අරන්. ඒවා හොඳ ලක්ෂණ. ඒ කියන්නේ ඕව තොරතුරු ටික එනවා කියන්නේ අපේ කයට දැන් හිත එන්න පටන් අරගෙන. ඊට පස්සේ අපි හිතමු දැන් මේ සායන හතර තේරලා තිනා වගේ ඔන්න ටයිල් පොළවේ එක විදිහකට දැනෙනවා. ඊළඟට ගොරෝසු පොළවේ නැත්තම් ලණු පැදුරේ තව විදිහකට දැනෙනවා. නැත්තම් වැලි පොළවේ තවත් විදිහකට දැනෙනවා. මේ ඔක්කොම අත්හදා බලන්න පුළුවන්. එතකොට යම් කිසි විවිධත්වයකුත් තියෙනවා. අර මුලදී උපක්‍රමශීලීව පුළුවන් තරම් මේ විවිධත්වය හරහාත් අපි ප්‍රයෝජන ගන්නයි තියෙන්නේ. පස්සේ ඉතින් ඕවා එච්චරම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අර ලණු පැදුරේ සක්මන් කරලා බලනවා කොහොමද සිහිය පිහිටන්නේ. ටයිල් පොළවේත් පොඩ්ඩක් සක්මන් කරලා බලනවා කොහොමද සිහිය පිහිටන්නේ. වැලි මළුවේත් සක්මන් කරලා බලනවා එතෙන්දී කොහොමද සිහිය පිහිටන්නේ කියලා. එතකොට ඒකේ විවිධත්වයකුත් තියෙනවා. දැන් හොඳට අපි තුමු සක්මන ලස්සනට අතු ගාලා පිරිසුදුව එතෙන්ට යනකොට හරීම මනසෙත් හරීම පිරිසුදු බවක් ඇති වෙනවා. ඒක ප්‍රසන්න බවක් තියෙනවා. ඒත් එක්ක හොඳට සක්මනක් කරනවා. ඉතින් කළා තියෙනවා හොඳයි. තව දිගට කරගෙන යන්නයි තියෙන්නේ. පර්යංක භාවනාව. පර්යංකයේදී හුස්ම ඉහළ පහළ යන ආකාරය අනුව නාසයේ කෙළවර හුස්ම වදින ආකාරය බැලුවෙමි. සක්මනේදී මෙන් පර්යංකේ වැඩි වේලාවක් හිත යෙදවිය නොහැක. හුස්ම 5ක් 6ක් පමණ සිහියෙන් බැලිය හැකි අතර සිත අරමුණින් වෙනස් වී ඉක්මනින්ම නැවත මුල් තැනට එයි. එහෙත් හුස්ම 5ක් 6ක් ඉක්මවා යා නොහැක. නිල් පාට ආලෝකයක් පොඩියට මතුවී සියල්ලම වසාගෙන යන ආකාරයක් එය මග හරින විට ඉරක් පෑවුවාසේ තද ආලෝකයක් ඇසට දැනුණු අතර හිතට බියක් ආනිසා ඇස ඇර බැලුවෙමි. නිල් පාට ආලෝකය වීමට පෙරද දැක ඇති අතර ඊට අමතරව විවිධ පාට මැවි පෙනේ. මෙලෙස නිතර නොපෙනේ. කලාතුරකින් පෙනේ. මේ ආලෝක මා විසින් මවන දෙයක්ද ඉබේ මැවෙන දෙයක්දයි නොහැටේ. කරුණාවෙන් උපදෙස් ලබා දෙන්න. මට පේන ටිකක් හැබැයි භාවනා කරපු සාවින්හාසය කෙනෙක් වගේ ලියලා තියෙන්නේ. මට දැනගන්න පුළුවන්ද කාගේද කියලා? සාවින්හාසයද? සාවින්හාස මීට කලින් භාවනා කරලා තියෙනවද? කළා නැද්ද? හොඳයි. ඒ කියන්නේ දැන් අපි හොඳට මේ අරමුණේ ඉන්නකොට තමයි ඒ කියන්නේ දැන් සමහරට සාවින්හාසල දැකලා දන්නවා ඇති. දැන් ඔය ආනාපාන සතියෙන් සාවින්හාස වැඩි වෙන්නේ නේද? දැන් ආනාපාන සතියේ තියෙනවා පැති දෙකටම යන්න පුළුවන් හැකියාව. සමත පැත්තට එක්කගෙන යන්න පුළුවන් විපස්සනා පැත්තට එක්කගෙන යන්න පුළුවන්. දැන් සමත පැත්තෙන් මේ වැඩෙනකොට ඔය වගේ ආලෝක ස්වභාවයන් මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ආස්වාස ප්‍රස්වාසයේ දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට දන්නේම නැතුව පොට්ටක් කියන්නේ අපි තුමු හිත සමනය වුණා. දැන් මොකක්වත් එච්චරම ආස්වාස ප්‍රස්වාස දැනෙන්නේ නැහැ. ඔන්න දැන් ආලෝක ස්වභාවයන් මතුවෙනවා. ඒක මුලදී එක එක පාටට එන්න පුළුවන්. නිල් පාට, රතු පාට ඕන එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒක දැම්ම බලන්න හොඳ නැහැ. ඒ කියන්නේ මේ ඒක හැබැයි අර ප්‍රභාස්වර වෙනකන් ඒක නිකන් සාමාන්‍යයෙන් ඕක වර්ණය වෙනස් වෙලා පර්ණ නිකන් මේ මොකක්ද ඒකට කියන්නේ මේ සුදු පාටට තමයි හුඟක් වෙලාවට එන්නේ. අපි සාමාන්‍යයෙන් කියනවා ආනාපාන සති නිමිත්ත කියලා. අහලා ඇති නේද? මේක ඒ කියන්නේ ආනාපාන සති නිමිති පහළ වෙන්නේ හුඟක් වෙලාවට ඔය සමත පැත්තකින් සමාධිය වැඩෙනකොට. එතකොට අර මුලදිම අපි ඔය නිමිත්ත දිහා බලන්න ගත්තොත් එහෙම ඒක යනවා යන්න. ඒ තාම ඉන්නේ නැහැ. දැන් ස්වාමීන් වහන්සේගේ කොච්චර විතර වෙලා තිබුණාද? විනාඩියක් විතර තිබුණා. තිබුණේ. ඒ බැලුවට පස්සේ ගියාද?
පුළුවන් තරම් ඒක අයින් කරන්න බැලුවා. නෑ එහෙම ඕනේ ලොකු බයක් දැනුණා හිතට ඒකින්ද. නෑ මොකක්වත් බය වෙන දෙයක් නැහැ. ඒ කියන්නේ අපි එතන දැන් නාසිකාග්‍රේ හිත තියාගෙන ඉන්න විතරයි තියෙන්නේ. ඒක දැන් සාමාන්‍යයෙන් නිකන් පැත්තකින් වගේ එන්න ඉඩ තියෙනවා. දැන් අපි මෙතනට අවධානය තියන් ඉන්නවා අරගෙනව නිකන් මේ පැත්තකින් වගේ. අපිට ඉබේම මේක බැලුනොත් එහෙම මේ දැන් ඇත්තටම මොකේ වෙන්නේ අපි මේ නාසිකාග්‍රේට යොදන අවධානය හරහා හුස්ම රටට යොදන අවධානය හරහා තමයි මේක ගොඩ නැගීගෙන එන්නේ. මේ සමාධිය නිසා මතුවෙච්ච ප්‍රතිඵලයක්. දැන් අපි ඒක දිහා බලන්න ගියාම මුලින්ම මේතන අවධානය ගිලිහෙනවා. අපි දැන් හේතු සම්පාදනය අපිට අමතක වෙනවා. ඒ නිසා තවදුරටත් ආස්වාස ප්‍රස්වාසයත් එක්කම ඉන්න. එහෙම ඉන්නකොට ටික මේක ලං වේගන ඒවි. දැන් අපි මේ නාසිකාග්‍රේ තියෙන තැනයි මේ අරමුණයි හිමීට නිකන් සමපාත වෙන්න වගේ යාවි. ටික එක වෙන්න ඉඩ හරින්න. මේක දිහා දැම්ම බලන්න යන්න එපා. හොඳට එහෙම ඉන්නකොට දැන් මේකත් ඇවිල්ලා මේ හුස්ම අපි ගන්න පාවිච්චි කරන තැනයි අපේ අවධානය තියෙන තැනයි මේ ආලෝක ස්වභාවය නිකන් ඇවිල්ලා නිකන් ඒකට සමපාත වීමක් වගේ වෙන්න පටන් ගන්නවා. එතකොට අන්න සෑහෙන්න මොකක්ද ඒකට කියන්නේ නිකන් ස්ථාවර වීමක් වගේ. දැන් එයා දිහා බැලුවට එයා යන්නේ නැහැ. අන්න වගේ තත්ත්වයක් තියෙන්නේ. අපේ ලොකු සානසේම හොඳ ලස්සන උපමාවක් කියන දැන් ඔය කෙල්ලෙක් එහෙම දාගන්න ගියාම එක පාට බැලුවොත් එහෙම ඒගොල්ලෝ යනවනේ. ඉතින් අපි පොඩ්ඩක් ඉතින් අපිත් ගණන් උස්සලා ඉන්න ඕනේ ඉතින්. එතකොට තමයි ඉන්නේ ළඟට. අන්න ඒ වගේ දැන් මේකත් ඉතින් ළඟට එනකන් ඉන්න ඕනේ. පොඩ්ඩක් ඉතින් බලාගෙන ඉන්නවා මෙතෙන්ට. එතකොට හිමීට එනවා. ඔන්න ඇවිල්ලා සමපාතනකන් ඉන්නවා. හිටියට පස්සේ අන්න ඒකේ අර ආලෝක ස්වභාවයත් වැඩි වෙනවා. ඒ කියන්නේ හොඳට අර ඉර පෑවෝ වගේ වෙන්න පුළුවන්. මේක ප්‍රශ්නයක් නැහැ හැබැයි. වහගත්තා. නෑ එහෙම අයින් කරන්න බැහැ සායනහස. ඊට පස්සේ තමයි මේ කහපාට එළියක් මෙලා මහ ඇහ කඩාගෙන යන ආලෝකයක් ආවි. ඉතින් හරි. ඒක කියන්නේ සාමිනහසගේ මේ කියන්නේ සමාධි පැත්තක් තියෙනවා ඒ කියන්නේ. අපි දැන් සමහරලාට නොදැනුවත්ව අපි ගාව අපි පෙර කරපු දේවල් හරිය වගේ දේවල් මතුවලා එන්න ගන්නවා අපි දැන් මේ වැඩේට බැස්සහම. ඉතින් සමාධි ලක්ෂණය අපි ගාව තියෙනවා නම් හොඳට දන්නේම නැතුව ඔය වගේ දේවල් පහළ වෙන්න ගන්නවා. ආවට පස්සේ දැන් හිතන්න දැන් මේ ආලෝක ස්වභාවය තියෙනවා නම් අර මේක දැන් අපිට ඕන විදිහට සකස් කරගන්නවා කියන එක වැරදි. ඉතින් මේක ආම්බම් කරගන්නවා කියන වචනේ අපි කියන්නේ. අර ඕන විදිහට අපහසු නොවන විදිහට මේක දැන් හසුරව ගන්නයි තියෙන්නේ. මේක දිහා හැමතිස්සෙම මෘදු විදිහට බලන්න. මේක එපා කියන්නත් එපා, බලෙන් අයින් කරන්න හදන්නත් එපා. දැන් මෙයා ආවා. අපි බොහොම මෘදු විදිහට බලනවා. දැන් ආලෝකය බොහොම අපි තුමු දීප්තිමත්ව තියෙනවා කියලා සාහනස වඩා හිටිය උතරමද? දැන් මේක ඇත්තටම බලපානවා අපි ඉන්න පරිසරය මතත්. අපි ටිකක් කළුවර පරිසරයක නම් හිටියේ චුට්ටක් ආලෝකය අඩු වෙන්න පුළුවන්. අපි හුඟක් එළිය තියෙන පරිසරයක නම් හිටියේ තමාට ඒක බොහොම දීප්තිමත්වත් වෙනවා. හුඟා දීප්තිමත් නම් පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ මේ ටිකක් කළුවර තැනක භවනා කරන්න. එතකොට මේකේ තරම්ම හුඟක් දීප්තිමත් වෙන්නේ නැහැ. අර අපි ඉන්න පරිසරය නිසා පරිසරයේ තියෙන අන්ධකාරය නිසා අපිට මේකත් එක්ක මුහුණලා ඉන්න පුළුවන් විදිහේ දීප්තිමත් භාවයකින් නතර වෙන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ හිතන්න මේක ආවා. ඔන්න ආවට පස්සේ මීට නිකන් බොහොම මෘදු විදිහට එයා දිහා බලාගෙන ඉන්නවා. ඉතින් බලන් ඉඳීම තුළ අර ඉන්ද්‍රිය සමතාවයක් ආව නම් තමයි එයා සම්පූර්ණයෙන්ම අපි ඇවිල්ලා වහ ගන්නවා. හරි නැත්නම් අපි ඒක ඇතුළට යනවා වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් අපි ඔය මට්ටම හොඳට මේ පුරුදු පුහුණු කරලා ගත්තාම තමයි අර්පණ සමාධි කියලා එහෙම කියන්නේ. ඒකේ මූලික අවස්ථාවක් දැන් ඒකට යන්න පුළුවන්කම තමයි පෙන්ලා තියෙන්නේ. ඒ හින්දා ඕක බැහැර කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැන් මෙහෙම කරත හැකියි. දැන් ඒ කියන්නේ ඉඳගෙන ඉන්න අවස්ථාවේදී හොඳට සිතේ සමාධිය වැඩෙනවා. සක්මන් භාවනාවෙත් හොඳට වෙදෙන්න. එතකොට ඒකෙන් මේ මොකද්ද සතිය දිනු කරන්න පුළුවන්. මේ දෙක හොඳට සමබරව යන්න ඕනේ. නැත්නම් අපේ සමාධි පැත්ත විතරක් ඉස්සරහට ආවොත් ඒක එච්චර සුදුසු නෑ. හොඳට සතියත් සක්මනෙන් ඉස්සරහට එනවා. ඊළඟට සමාධි පැත්තත් මේ ඉඳගෙන ඉන්න භාවනාවෙන් ඉස්සරහට එනවා. පස්සේ ඉතින් සතිය තමයි ඉස්සරහට ගන්න තියෙන සමාධිය නෙමෙයි. හැබැයි අර මුලදී අපි මේවට අකුල් හෙලන්න හොඳ නැහැ. නවත්තන්න යන්න හොඳ නැහැ. වැඩෙන පැත්තකින් ඉස්සරහට ගන්නයි තියෙන්නේ. ඒ කියන්නේ බැහැර කිරීමක් කරන්න කියන උපදේශයක් මීට කලින් මට ලැබිලා තිබුණා. මොකද සමහර කෙනෙකුට ප්‍රතිමා වහන්සේලා සමහර කෙනෙකුට ආලෝක දැන් ඇත්තම් විට ඉර පෑවුවා වගේ පේන ස්වභාව තියෙනවා. දැන් මේ භාවනාවේ ඉඳිද්දි එකපාරට ඉර පායලා වගේ එළිය වැටලා වගේ. හැබැයි වැඩි වෙලාවක් තියෙන්නේ නැතුව වෙනස් වෙනවා. නමුත් මට පැහැදිලිවම දැනගන්න ඕන කාරණේ තමන් ඉන්න ප්‍රධාන භාවනා කමඨහණෙන් පරිබාහිර ඕවැනි දෙයක් එහෙම
සමීප වුණොත් ප්‍රධාන අරමුණට ඒ බාධාවක් වෙයි කියලා හිතාගෙන හෝ ඒක බැහැර කිරීම සුදුසු නැහැ කියන එක ඔබ වහන්සේ කියන්නේ නේ. ඒවට නෑ. ඔව් ඒක සානස අවස්ථා කීපයක් තියෙනවා. දැන් අපි පොඩ්ඩක් වෙන් කරගන්න ඕනේ. දැන් අපේ හිත බොහොම සියුම් වෙලා හිතන්න හුස්ම රැල්ල හොඳට සංසිඳලා තියෙනකොට දැන් හිතට ලොකු බරපතල අරමුණක් නැහැනේ. එන්නේ ඒ බඳු අවස්ථාවකදී සමහරවිට සංඥා මතුවෙන්න පුළුවන්. ඒ සංඥා එන්නේ ඔන්න ප්‍රතිමාවක් පේනවා, නැත්නම් මැරිච්ච කෙනෙක් පේනවා, යකෙක් පේනවා, ඇට සැකිල්ලක් පේනවා. ඔන්න ඔය වගේ තනිකර සංඥා පැත්තක් එන්න පුළුවන්. එතනට අහු වුණොත් ඔන්න වැරදි. එතෙන්දී අපි ඒක බැහැර කරන්න හෝ එහෙම නැත්නම් අපේ කයට හිත දාලා ඒක නොසලකා හරින තරමට අන්න අපිට ඒක මගහරව ගන්න පුළුවන්. අපි ඒකට ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ. දැන් මෙතන ඇවිල්ලා එහෙම එකක් නෙමෙයි. මෙතන සාමාන්‍යයෙන් ආලෝක ස්වභාවයක් කියන්නේ එහෙම ඒබඳු සංඥාවක් නෙමෙයි. මේකට අපි සාමාන්‍යයෙන් කියන්නේ ආනාපාන සති නිමිත්ත කියනවා, නැත්නම් සමාධි නිමිති කියනවා. නැත්නම් මුලින්ම එන්නේ කියන්නේ මේ පරිකර්ම නිමිත්ත කියනවා. ඊළාට උපචාර සමාධි මට්ටමක ඊළාට අර මේ පටිභාග නිමිත්ත කියලා කියනවා. ඉතින් මේ පටිභාග නිමිත්තක් ආහාරමේ ප්‍රයෝගී කරගෙන තමයි අපි ගැඹුරු සමාධියකට යන්න තියෙන්නේ. ඒ නිමිත්තයි අපිට අර පේන ගෑනු මිනිස්සු, පිළිම වහන්සේලා, විහාර, චෛත්‍ය, ආහාරමේ ඒවැවිලා අර අපි මේ අපේ තියෙන ශ්‍රද්ධාව හරි මොන හරි ආකල්පමය ප්‍රශ්නයක් නිසා එන එකක් මෙතන තියෙන්නේ. ඒවා මෙතෙන්ට අදාළ නැහැ. ඒවා අපි බැහැර කරන්න ඕනේ තමයි. සමහර තැන්වලදී එහෙම මගේ පින්වත් තියෙන එක හොඳයි. ඔබ වහන්සේ කියන විදිහට මේ අත්දැකීමත් එක්ක නිතර ගුරුවරයෙක්ගේ මඟ පෙන්වීම අවශ්‍ය වෙන කාරණයක් තියෙනවා. එතකොට කෙනෙක්ගේ රුචි අරුචිකම් අනුව ඒ අරමුණ බිඳහෙලන්න වෙන සිද්ධිත් ඔය අතරට තියනවා කියන එක ඔබ වහන්සේ කියන්නේ නේ. ඒ කියන්නේ දැන් බැහැර කළ යුතු ඒවා තියෙනවා. තමාලාට කෙනෙක්ගේ රුචි අනුව වඩා ශ්‍රද්ධාවන්ත කෙනෙක් නම් බුදුහාඳුරන්ට විශාල ගරුත්වයක් තියෙන කෙනෙක් නම් එතකොට මේක පැහැදිලිව ඒ කියන්නේ බොහොම කල්පනාකාරීව හඳුනාගෙන ක්‍රියාත්මක වෙන්න වීම සඳහා හැබැයි ගුරුවරයෙක්ගේ උපදේශය දැන් මේ හාඳුරෝ දැන් බය වෙලා තියෙනෝනේ ඒකට. එහෙනම් ඒ හාඳුරන්ට දැන් ගුරු උපදේශයක් අවශ්‍ය වෙලාවක තමයි දැන් ලැබුණේ. ඔව් එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ ඔය ආලෝක ස්වභාවයක් ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ හිතේ ඒකාග්‍රතාවය මත තමයි ඒක හැදෙන්නේ. දැන් හොඳට හිත ඒකාග්‍ර වෙලා තියෙනවා. අපි හුඟක් වෙලාවට අරමුණේ විස්තර බලන්නේ නැහැ. අරමුණ විස්තර බලනකොට නාසිකාග්‍රේ ගාවම හිත තියාගෙන විතරක් ඉන්නවා. එතකොට සමාධි ලක්ෂණය තමයි දියුණු වෙන්නේ. දැන් අපි අරමුණ හොඳට විග්‍රහ කරලා බලනවා කියලා හිතන්න. ආස්වාසේ දිග බලනවා. ආස්වාසේ කොටද කියලා බලනවා. නැත්නම් ආස්වාසේ උණුසුම, සිසිලස. දැන් අපි ප්‍රඥා පැත්තකට යන්නේ. එතකොට විපස්සනා පැත්තකින් තමයි වැඩෙන්නේ හුඟක් වෙලාවට. ඉතින් අපිට ඕවා එකපාරටම තේරෙන්නේ අපි අර කොහොම හරි අරමුණත් එක්ක ඉන්නනේ උත්සාහ කරන්නේ. එතකොට ඉතින් මේ ඕන පැත්තකින් වැඩෙන්න පුළුවන්. ඒකේ මුලදී එච්චර ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. එන්න පැත්තකින් දාලා දාන්නයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා බර ආලෝකවලද මේ කියන්නේ එහෙම බියවිය යුතු දෙයක් නැහැ. මොකද මෙතන පේන්නේ නිකන් රූපයක් නෙමෙයිනේ. දැන් කාගේ හරි අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ එහෙම එකක් නෙමෙයිනේ මේ තියෙන්නේ. පිළිමයක් අහරේ මොකක්වත් නෙමෙයි. නිකන් ඔහේ නිකන් හඳ පෑවුවා වගේ සාමාන්‍ය හොඳට එළිය පෑවුවා වගේ එහෙම ස්වභාවයක් තියෙන්නේ. ඒක තමයි ආනාපාන සති නිමිත්ත වශයෙන් හුඟක් වෙලාවට මතුවෙන්නේ. එතකොට සායනාංශ දැන් මේ කහඬ හිතෙනවා. දැන් ඒ වගේව කරන්න එපාද? දැන් හිතපු ගමන් මේ නල් එහෙම දැන් අපි හිතමු නලියන ඒ වගේ කහන්න හිතනවායි කියලා හිතනවා. එතකොට එහෙම වෙලාවට ඒකත් ඉවසගෙන ගණන් නොගෙන ඉන්න එකද නැත්? ඒක දැන් හැබැයි අත තියලා කහපු ගමන්ම නැති වෙනවා ඒක. දැන් තමාලාට ඔන්න දැනනවා කූඹි දුවනවා වගේ. කූඹි යනවා දැනෙනවා. හැබැයි බැලුවාම මොකෙක්වත් නැහැ ඉතින්. දැන් සමහරලාට ඉතින් ඕක දැන් අපි කියනවා ඉතින් වැඩක් නැහැ. ඕක බලන්න යන්න එපා. ඕක බාධා වෙනවා බලන්න ගියාම කියලා ඉතින් කියනවා. ඉතින් ගානක් නැහැ ඉතින් ඕනනම් බලනවා. බැලුවාම පොඩ්ඩක් අර හැදීගෙන යන එක. ඒ කියන්නේ ඒක බැලුවට ඉතින් මොකක්වත් නැහැ. ඉතින් ඇත්තටම සායනහස උතන වෙන්නේ දැන් අපි හොඳට අවධානය යොමු කරමින් ඉන්න ඒ යම්සේ අරමුණකට හොඳට හිත නංවමින් ඉන්න මොලේ යම් කොටස් උත්තේජනය වෙනවා. ඉතින් අර එදා අර ડોක්ටර්ත් කතා කළේ ඉතින් යම් කොටස් උත්තේජනය වෙන්න ඒකයිලා අපිට ආදුනිකයි. ආදුනිකයේ උත්තේජනයන් දැනෙන්නේ සමහරවිට කසනවා වගේ නැත්නම් කටට කෙල උනන්න ගන්නවා. වගේ විවිධාකාර පොඩි අකරදැබ්බ තියෙනවා. හැබැයි ඔක්කොම මඟ හැරලා යනවා. උගුර කට වේලෙන්නත් පුළුවන්. සමහරවිට කටට හොගාලා කෙල උනන්න පටන් ගන්නවා. ඔව්. ඒ වගේ දේවල් තියෙනවා. සමහරවිට අපි මෙහෙම වාඩි වෙලා පටන් ගන්නෙ දන්නේම නැතුව ඔහොම අන්තිමට යනකොට මෙහෙම ඔළුව හැරිලා. එහෙම වෙන්නත් පුළුවන්. ඒ වගේ එක දේවල් තියෙනවා. ඒවා ඉතින් මඟ හැරලා යනවා. ස්වාමීන් වහන්සේ අපි ආනාපාන සති භාවනාව වඩනකොට
අපිට විවිධ රූප වෙනකොට එතන සත්තු පේනවා. මට පෙවුණා එතන මල්ලියෙක් පෙවුණා, කොටියෙක් පෙවුණා, වල්ලෙක් පෙවුණා. හැබැයි ඒක දිහා බලනකොට එකපාරටම නැති වෙනවා. එතෙන්දී නම් අතහරින්න තියෙන සානස. එතන බැලිය යුතු නැහැ. ඒ කියන්නේ දැන් හිතන්න දැන් ඔතනදී වෙන්නේ අපි හිමීට කියන්නේ භාවනාව හරහා දැන් අපි හොඳට අරමුණක් දිහා බලන් ඉන්න ඒ අරමුණ සියුම් වේගන යනවා. දැන් අපිට අපේ හිතට ඉන්න යම්කිසි අරමුණක් අවශ්‍යයි මුලදී. ඒ නිසා ඔන්න ආස්වාස ප්‍රස්වාසය අපි හඳුන්ලා දෙනවා යාට. හඳුන්ලා දුන්නාට පස්සේ ඔන්න ඒක සියුම් වේගන යනවා. අන්තිමට දැන් ඉන්න තැනක් නැති වෙනවා තත්ත්වයක් වෙනවා. ආස්වාස ප්‍රස්වාසය නිකන් නොපෙනී ගිහිල්ලා. දැන් ඊළඟ හිත කොහෙද ඉන්නේ? දැන් එතකොට මොකද කරන්නේ? යා මේ අපි ගාව තියෙනවනේ දැනටමත් මතක ගබඩාවක් තියෙනවනේ. ඒකෙන් මොනවා හරි දෙකක් සකස් කරලා සංඥාමය රූපයක් හදලා දෙනවා. ඉතින් ඒ රූපය අපේ තියෙන අර ගති ලක්ෂණ මත රුචි අරුචිකම් මත වෙනස් වෙනවා. හුඟා ශ්‍රද්ධා චරිතයකට ඔන්න බුද්ධ රූපයක් මැවිලා පේන්න පුළුවන්. නැත්තම් ඔන්න රුවන්වැලිසෑය මැවිලා පේන්න පුළුවන්. ශ්‍රී මහ බෝධිය පේන්න පුළුවන්. ඔන්න වගේ දෙයක්. හිතන්න දැන් ඔන්න ගිහි කෙනෙකුට නම් ඔන්න අම්මා තාත්තව ගැන බොහොම ඇල්මක් තියෙන කෙනෙකුට ඔන්න සමහරට එහෙම දෙයක් මැවිලා පේනවා. සමහර නිකන් හිතේ ද්වේෂ බරිත මේවයකට ඔන්න ඇටසැකිල්ලක් පේනවා. නැත්තම් ඔන්න යක්ෂ රූපයක් පේනවා. ඒ වගේ දේවලුත් පේන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම සංඥා. ඒක සංඥා සායනස. ඒ කියන්නේ මෙතෙන්දී කිසිම දැන් ආනාපාන සතියේදී කිසිම ඒ කියන්නේ ආනාපාන සති භාවනාවම විශේෂයෙන් විතර්ක සමනය කරන සංඥා සමනය කරන භාවනාවක්. සංඥා දුරු කළා බොහොම හිතේ පැහැදිලි බව, පිරිසුදු බව තමයි වර්ධනය කරන්නේ. ඉතින් සංඥා වලින් ඈත්වීමමයි ගමන. දැන් අර බුදුරජාණන් වහන්සේ කියමනක් ඉන්නේ සංඥා විරත්තස්ස නසන්ති ගන්ථා කියලා. දැන් අපි සංඥාවන් කෙරෙහි විරත්ත ස්වභාවයක් නම් තියෙන්නේ. ඒව ගැන ඇල්මක්, පැටලෙවිල්ලක් මොකක්වත් නැත්තම් කෙලස් ගැට නැහැ. එන්නෙන් අන්න සංඥා අයින් වෙවි අපේ හිත පිරිසුදු වීම තමයි, පැහැදිලි වීම තමයි විපස්සනා හරහා වෙන්නේ. ඉතින් මුලදී අර හිත තැම්පත් වෙනකොට සංඥා මතුවෙනවා හැබැයි. ඒකත් භාවනාවේ ඒක සම්දිස්ථානයක් කියන්න පුළුවන්. දැන් ඕක ආනාපාන සතිය පැත්තෙන් විස්තර කරනවා නම් දැන් ස්වාමීන් වහන්සේ දන්නවා ඇති දැන් අර 16 ආකාරයෙන් ආනාපාන සතිය විස්තර කරනවානේ. ඒකේ එනවා චිත්ත සංඛාර පටිසංවේදී අසසිසාමිති සික්ඛති. චිත්ත සංඛාර පටිසංවේදී පස්සසිසාමිති සික්ඛති. ඔය විදිහට කියලා අන්තිමට කියනවා පස්සම්භයං චිත්ත සංඛාරං අසසිසාමිති සික්ඛති. මේ මතුවෙන සියලුම චිත්ත සංඛාරයන් පස්සම්බනේ කරන්න. ඔක්කොම තැම්පත් කරලා දාන්න. ඔක්කොම ඒ ටික එතකොට මොකක්වත් නෑ දැන් හිතේ. සයන්හස සක්මන් කරනකොට මේ නාස්කුරුවා එතන දැවිල්ල ගතියක් ඇති වෙනවා. සක්මන් කරද්දී. ඔව්. වෙන්න පුළුවන් ස්වාමීන් හැබැයි සක්මනේදී පුළුවන් තරම් යටිපතුලට අවධානය තියන් යන එක හොඳයි. දැන් හිතන්න අපි සක්මනේදී ආනාපාන සතිය වඩනවා කියලා. එතකොට අර සක්මනේ එන අභියෝගය අපිට ලැබෙන්නේ නැහැ. එතකොට අපි නාසිකාග්‍රේ ගාම හිත තියාගෙන සක්මන් කරනවා. සමහර රැස් දෙකත් ලාවට පියවිලා වගේ තියෙන්නේ. සක්මනත් කරන්නේ නිකන් ඉඳගෙන ඉන්න මේ විදිහට. එතකොට දැන් සක්මනේදී ලැබෙන ප්‍රයෝජනේ තමයි දැන් පාදය මෙතන තියෙනවා. එතකොට ටක් ගාලා බොහොම යහුසුළු එතෙන්ට අපි අවධානය යොමු කළ යුතුයි. ඊට ඔන්න ආයි ඊළඟ පාදය මෙතන තියන්නේ. සාත්පසින් වෙනස් තැනක. එතකොට ඔන්න එතෙන්ට අපේ අවධානය යොමු කළ යුතුයි. ඉතින් අර බොහොම යහුසුළුව එතෙන්ට හිත යෙදවීමේ හැකියාව අපිට හිත මෙහෙයවීමේ හැකියාව ලැබෙනවා. දැන් ඕක ඉස්සරහට විපස්සනාවට හරි ප්‍රයෝජනවත්. දැන් හිතන්න අපි ඉස්සරහදී ධාතු මනසිකාරයක් වඩනවා. ධාතු මනසිකාරයක් වඩනකොට අපි මුළු කයටම අපේ හිත යොදාගෙන ඉන්නවා කොහේ මොකක් හරි මතුවෙනවද කියන්න දන්නේ නැහැ. එතකොට අපි හිතන්න ඕන ධන හිසේ මොකක් හරි සංවේදනාවක් මතුණා. එතකොට අන්න අපි ටක් ගාලා එතෙන්ට අපේ අවධානය යොමු කළා. ඒ සංවේදනාව හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට අර ඕනම තැනකට හිත මෙහෙවීමේ හැකියාව, හිත යෙදීමේ ශක්තිය හැදිලා එනවා සක්මන් භාවනාවෙන්. ඒ පුහුණුව එන්නේ නැහැ අපි නාසිකාග්‍රේම හිත තියාගෙන සක්මන කළොත්. ඒ පාඩුවක් තියෙනවා. අර ආනාපාන සතියෙම වඩනකොට සමහරවිට ඒ පුරුද්දට සක්මනේදී නාසිකාග්‍රේට එන්න පුළුවන්. නමුත් ඉතින් හදලා ගන්න තියෙන්නේ අපිට ඕන තැනට හිත යොදව ගිහිල්ලා ඒ විදිහට හදලා ගන්න තියෙන්නේ. එහෙමයි. මම ඔය අනිත්‍යයි කියන වචනේ හරියට ප්‍රයෝජනයට ගන්නවා දැනටත්. මට ඕනම කරදරකාරී සිතිවිල්ලකදී මං අනිත්‍යයි කියලා කියවම තප්පර ගානකදී ඒක බැහැර වෙලා යනවා. දැන් මට වරින් වර හිතෙන දේ තමයි මේ ලෝකෙම තියෙන ඇත්ත තමයි මේ වචනේ කියලා. ඒ කියන්නේ මේ අනිත්‍යයි කියන එක. ඉතින් බැලුවහමත් සෑම දෙයකම මේ වෙනස තමයි දකින්න තියෙන්නේ. එතකොට කියන්නේ
කියන්නේ මේ අනිත්‍යයි කියන වචනේ මේ සම්බුද්ධ ශාසනයෙම තියෙන මට තියෙන වටිනම වචනේ හැටියට තේරෙන්නේ. එතකොට දැන් මේක මං ඔය වගේ කරදර දැන් අර ධර්මානුකූල දෙයකට වඩා මට නිකන් ඔය හිතට අපහසුතාවය ඇති වෙනේ මොනවා හරි දැන් අපි හිතමු මොකක් හරි අතපසු වීමක් එක්ක ඒ අදාළ මිනිසියෙකුට ඒ සැලකිල්ල ඒ වෙලාවේ කරන්න බැරි වුණා කියලා හරි නිකන් අනේ මෙහෙමයි කියලා හිතන මං ඒත් අනිත්‍යයි කියපුවාම තප්පර ගානකින් ඒක ඉවත් වෙලා යනවා. දැන් ඒක මේ සඳහා යම් ප්‍රයෝජනයක් අපි මේ අරමුණ වෙනුවෙන් ඒවායේ ඒකෙන් අපි දැන් කොහොමද ප්‍රායෝගිකව මේක ඒකට වැඩක් වෙන විදිහට මේක යොදා ගන්න පුළුවන්කම තියනවද? මොකද මම දැන් අර ඒ වගේ හිත නිදහස් කරගන්න පමණයි මේ වචනේ දැනට යොදාගෙන ඉන්නේ. නමුත් ලෝක ස්වභාවයත් මේකයි බුදුහාඳුරුගේ ධර්මයත් මේකයි කියලා මට වරින් වර හිතෙන අවස්ථා තියෙනවා. තේරෙනවා. එහෙමයි. ඇත්තම සාහනස ඒක දැන් අපිට අපේ මනසේ එහෙමදු වැටහීමක් තියෙන එක හොඳයි. දැන් අපි භාවනාවෙන් බලන්න හදන්නේ මේක ඇත්තද කියලා එක අතකින් බැලුවහම. ඒ කියන්නේ දැන් මේ බුදුහාඳුර කියපු හින්දානේ දැන් දැනට අපි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් භාවනාවේදී හරියට නිකන් අර විද්‍යාඥයෙක් වගේ අපිත් අපේ අර සමාහිත හිත අපේ කයේ වෙන්න පුළුවන් වේදනාවන්ට වෙන්න පුළුවන් හිතටම වෙන්න පුළුවන්. එතන හොඳට යොදමින් බලනවා අස්පනා පිට මේක අනිත්‍ය වෙන හැටි. ඉතින් ඒ ඇත්තටම පෙන්වන්නේ නෙමෙයි අනිත්‍ය ස්වභාවයක් තමයි. ඒක ඉතින් ඊළඟට අනුන්ගේ දැනුමක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගෙන් ගත්ත දැනුමක් නෙමෙයි. අපේම ප්‍රත්‍යක්ෂයක් වෙනකන් අපි හොඳට ඒ කියන්නේ ඒ අරමුණේ නිරීක්ෂණය තමයි ඊළඟට වැදගත් වෙන්නේ. විපස්සනාවේදී දැන් අපි මුලදී අපි හිතමු අපේ හිතේ සමාධිමත් බවක් හදාගත්තා. ඒකාග්‍රතාවයක් හදාගත්තා. ඊට පස්සේ ඒ ඒකාග්‍රතාවය උපයෝගී කරගෙන අපි කායානුපස්සනාවේ දෙන්න පුළුවන්, වේදනානුපස්සනාවේ, චිත්තානුපස්සනාවේ, ධම්මානුපස්සනාවේ දෙන්න පුළුවන්. ඒ හැම අනුපස්සනාවක් කරාම ඔය පැත්ත තමයි අපිට වර්ධනය වෙන්නේ. දැන් සායනාංශ ඒ කියලා පංච කාමයට තියෙන හිතේ කැමැත්ත ඒක නැති වෙලා නැහැ. ඒක මට හිතෙනවා එන්න කපටියෙක් කියලා. ඒ කියන්නේ දැන් අරම මං එහෙම යොදාගත්තට මානසික මට්ටම හරි රැවටිලි සහගතයි. එතකොට මේ දැන් මම ඒ කොච්චර අනිත්‍යයි කියන වචනේ භාවිතා කරලා එහෙම බේරුණත් ඒ හිතේ පීඩා නැති කරගත්තත් හිතට එන පංචකාමයට අදාළ රුචිකත්වය එහෙම පහවීමක් නැහැ. ඔව් ඇත්ත ස්වාමීනාස සම්පූර්ණ ඇත්ත. ඒ කියන්නේ දැන් එතනදී තමයි අපිට චිත්තානුපස්සනාවකට ධම්මානුපස්සනාවකට යන්න වෙන්නේ. කියන්නේ අපිට පුළුවන් දැන් මේ හිතේ එන රාගසිතුවිල්ලත් හිතේ එන කැමැත්තත් දැන් හිතන්න මම මෙහෙම කියන්නම් කොහොම තමයි ඇත්තටම අද ධර්මදේශනාවටත් කතා කරන්න තියෙන්නේ. චිත්තානුපස්සනාව පැත්තෙන් ඒ කියන්නේ දැන් අපි දැන් පොළවේ පාදේ වදිනවා. පොළවේ පාදේ වැදුනහම දැන් අපි මේක හිතනව නෙමෙයිනේ. මේක ගැන මොකක්වත් මේ හිතින් හදනව නෙමෙයි. ඒ පාදේ දැනෙන අපි තුමු දැන් ටයිල් පොළවේ අපි මේ පාදේ තිබ්බහම ඔන්න මට හීතලක් දැනෙනවා. මේ හීතල දැනීමක් නේ තියෙන්නේ. හීතල දිහාවට අවධානයෙන් මට ඉන්න පුළුවන්. ඒතකොට දැන් හිතන්න මේ තමයි ටයිල් එක මේ අත. මෙතන දැන් ඔන්න දැනීමක් තියෙනවා. මම නිකන් පැත්තෙන් වගේ ඒක දිහා බලන් ඉන්නවා. දැන් මට පුළුවන් මේ සිද්ධාන්තයම හිතට දාන්න. හිතේ දැන් රාගෙ මතුවලා තියෙනවා. රාගෙ දිහා මට පුළුවන් පැත්තකින් ඉඳන් බලන් ඉන්න. ඉතින් ඔන්න ඔය වගේ ක්‍රම වලට තමයි අපේ තියෙන රාග ద్వේෂ මෝහ දුරු කරන්න වෙන්නේ. නැතු ඒ කියන්නේ අපි කොච්චර මේ කියන්නේ නිකන් අපි සීලය පැත්තෙන් විතරක් රාග දේශ මොහ දුරු කරන්න බෑ. බෑ කියලා තමයි කියන්නේ වෙන්නේ. සමාධියනොත් බෑ. බුදුහාඳුර කියන්නේ ඒක පඤ්ඤාය දිස්සා පහතබ්බ. හැම ක්ලේශයක්ම ඒ විදිහට ප්‍රඥාවෙන් දැක ප්‍රහාණය කරන්න වෙනවා. එතකොට සායනාංශ දැන් නිරීක්ෂකයෙක් වශයෙන් එහෙම ඉන්නවා එකේදී කොහොමද දැන් ඇත්ත වශයෙන් මම දකින්නේ පැහැදිලි සීලයක් රැකෙනවා නම් හිතෙන් ප්‍රතික්ෂේප වෙන්න ඕනේ මේ කාරණා. හිතේ රුචිකත්වයේ තියෙද්දි සීල ප්‍රතිපදාවක් රැකීම අර වතුර යට පාගන් ඉන්න බෝලයක ස්වරූපේ හැටියට තමයි හිතෙන්නේ. මොකද ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න තමයි ඒකයි අර කට්ට කෛරා ටික වෙට්ට පිත්තල ස්වභාවයක් තමයි හිතේ තියෙන්නේ. අරම පෙන්නගෙන හිටියට හිත යට අරව නිදන්ගත වෙලා තියෙනවා. මේ අර ක්‍රොනික් හાર્ට් ඩිසීස් කියලානේ කියන්නේ මේ නිදන්ගත රෝග කියලා. එතකොට මේ ඉතින් එහෙම ගත්තාම ඇත්ත වශයෙන් හිතෙන් ප්‍රතික්ෂේප වෙන විදිහට මේක කොහොමද ඉවත් කිරීම මේ සතිය වඩාගෙන ඊළඟට දැන් මේක මම මේ වෙලාවේ නම් අනවශ්‍ය ප්‍රශ්නයක් මොකද ඔබ වහන්සේලා නිතර අපිට මුණ ගැහෙන්නේ නැති හින්දා ඊළඟට තියන්න ඕන පියවරවල් සම්බන්ධයෙන්ුත් මේ වැඩසටහන නිමා වෙන දවසට කලින් ඔබ වහන්සේගේ අනුශාසනාවට ඒ කියන්නේ
කියන්නේ එහෙම මඟ පෙන්වීමකුත් තිබ්බොත් හොඳයි කියලා හිතනවා අපිට ගියාට පස්සෙත් ඒව ප්‍රගුණ කර ගැනීම සඳහා. එතකොට කොහොමද මේක මෙල්ල කරගන්න මේ ක්‍රමයට සතිය වඩාගෙන අර කියන සැඟවිලා තියෙන පංචකාමයට ඇති කැමැත්ත මැඩල ගන්න මොකද්ද අපිට ගන්න පුළුවන්? ඒ කියන්නේ හොඳ ප්‍රත්‍යක්ෂ වේදකම හැටියට ගන්න පුළුවන් ප්‍රායෝගික වැඩපිළිවෙල. එහෙමයි සානස. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙලෙස් වල මට්ටම් තුනක්. එකක් තමයි අනුසය මට්ටම, ඊළඟට පරිඋත්ථාන මට්ටම, ඊළඟට වීතික්‍රම මට්ටම. දැන් අපිට වීතික්‍රම කෙලෙස් මට්ටම තමයි සීලයෙන් නාත ගන්න පුළුවන්. හැබැයි එතනින් අදහස් වෙන්නේ අපේ හිතට කෙලෙස් නැවිත් ඉඳීවි කියලා. හිතට කෙලෙස් එනවා. හැබැයි වීතික්‍රමණය කරන්නේ නැහැ. අපි සීලය නිසා ආරක්ෂා වෙනවා. හැබැයි වීතික්‍රම මේ සමායන පරිඋත්ථාන කෙලෙස් ටික මැඩපවත්වන එක තමයි සමාධි භාවනාවකින් කරන්නේ. සමත භාවනාවකින් කරන්නේ. ඒ කියන්නේ දැන් ඔන්න හිතට ඉන්න පුළුවන් රාගයෙන් තොරව, කාමච්ඡන්දයෙන් තොරව, ව්‍යාපාදයෙන් තොරව, තීන මිද්දකින් තොරව, උද්ධච්ච කුක්කුච්චයකින්, විචිකිච්ඡාවකින් ඔන්න පංච නීවරණ ටික හොඳට සමනය වෙලා මැඩපවත්වගෙන ඉන්න පුළුවන් ගතියක් සමාධි හිතේ තියෙනවා. දැන් මේ සමාධි ශික්ෂාවකින්. ඊළඟට අනුසය මට්ටමක් අයින් කරනවා කියන එක ඉතින් එතන තමයි ලොකුම වැඩේ තියෙන්නේ. ඒක තමයි විපස්සනාවෙන් කරන්න තියෙන්නේ. ඉතින් ඒක බොහොම සූක්ෂමව අර දැන් හිත හොඳට පැහැදිලි මනසක් හැදුනා නම් හිතේ සමාධිමත් හිතක් ගතියක් තියෙනවා නම් ඒ බඳුයේ සමාධිමත් හිතක් අපේ කයට යොමු කරමින් වේදනාවන්ට යොමු කරමින් හිතටම යොමු කරමින් බලන්න දැන් අපේ මේ සමාධි මේ හිතේ තියෙන සතියේ ශක්තිය නිසා දැන් ඉස්සරට නම් අපිට වෙන්නේ අපි හිතන්න දැන් අපේ හිතට රාගයක් ආවා. රාගයක් ඇවිල්ලා තියෙද්දි ඔන්න අපි ඒක දිහා බැලුවා. අපි හිතමු දැන් ඔන්න පොඩ්ඩක් හරි ඉගෙනගෙන තිනවා මේක දිහා බලන්න රාගේ වශයෙන් දකින්න. දැන් මෙතන අපි පොළවේ තද ගතිය වශයෙන් දැනගන්නවා වගේම ඔන්න රාගේ වශයෙන් තේරුම් ගන්න. දැන් හැබැයි අපි ගාව තියෙන සතිය තාම ප්‍රබල නැති නිසා මේක අපිව බඩපවත්වන්න පුළුවන්. අපි මේ බලන්න ගිහිල්ලා අහු වෙන්න ඉඩ තියෙනවා. තවත් මේකට පෝෂණය වෙලා දන්නේම නැතුව ඔඩු දුවන්නත් ඉඩ තියෙනවා. නමුත් සතිය දියුණු කළා හොඳට විපස්සනාවක් වැඩිගෙන එන්න අපේ තියෙන මේ සතියේ ප්‍රබලත්වයම ප්‍රමාණවත් මේක දුර වෙලා යන්න. මේක බොඳ වෙලා යන්න. හැබැයි මේ తాවකාලිකව කෙටි වෙලාවකට අපි ඒක දකිනවා රාගය වශයෙන් දකිනවා. ද්වේෂය වශයෙන් දකිනවා. එහෙම දකින්න ඒක මතු වුණා. ඒකත් වෙනස් වුණා. ඒකත් බැහැරලා ගියා. දැන් ඔහොම දකින්න එයාගේ බල බිඳෙන ස්වභාවයක් තියෙනවා. අපිට වෙනදට වෙන්නේ මේ මතුවෙන රාගයේ අපි අතකොළුවක් බවට පත් වෙනවා. අපි ඒකේ වහලෙක් බවට පත් වෙනවා. ඒක තව පෝෂණය වෙනවා. අපි ගාව තියෙන අනුසය තව වර්ධනය වීමක් තමයි වෙන්නේ. අපේ කෙලෙස් පුරුදු ටික තව ප්‍රබල වීමක් වෙන්නේ. නමුත් දැන් මේ මතුවෙනවා රාගය. හැබැයි රාගය වශයෙන් තේරුම් ගන්නවා. ඒකට මම තවදුරටත් වහල් වෙන්න යන්නේ නැහැ. අන්න ඒ හරහා ඔන්න රාගය පොඩ්ඩක් එතනදී යන්තම් බේරුණා. දැන් ඉතින් හිතන්න විනාඩි 5කට විතර ආවේ නැහැ රාගය. හැබැයි ආයි මතුවෙන්න පුළුවන්. ඒ එනකොටත් ඒක ඒ විදිහටම දකිනවා. ඉතින් මේ විදිහට බලමින් තමයි කියන්නේ ආශ්‍රවයන්ෂය කිරීම ගැනනේ කතා කරන්න වෙන්නේ. අනුසය ආශ්‍රව ඉතින් ඔක්කොම බොහොම හිතේ යටම මට්ටම් වලට තියෙන කොටස්. ඉතින් ඒව දැක ගන්න නම් ඉතින් අර වගේ ලොකු ප්‍රතිපදාවක යන්න අවශ්‍ය වෙනවා. දැන් ආශ්‍රවශය කරන ක්‍රම ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සබ්බාසව සූත්‍රයේදී හිම පෙන්නලා තිනවා. ඉතින් ඒ හැම ක්‍රමයක්ම ගැඹුරට යන්න චිත්තානුපසනාවකදී ධම්මානුපසනාවකදී තමයි ඉස්සරහට එන්නේ. දීර්ඝකාලීන වැඩක්. ඒක දවසෙන් දෙකකින් වෙන්නේ නැහැ. අර හිතේ තියෙන හිතන්න නිකන් ප්‍රභාස්වර ගතියක්, හිතේ තියෙන නැවුම් ගතියක්, හිතේ තියෙන හොඳ පැහැදිලිව මේ කෙලෙස් දැක ගන්න පුළුවන් ගතියක් ඔන්න සතියෙන් සමාධියෙන් මේ භාවනාවෙන් හදලා දෙන්නවා මුලින්ම. දැන් අපිට හුඟක් වෙලාවට එන්නේ හිතේ කිසිම සමාධියක් සතියක් නැති පසුබිමක අපි සාමාන්‍යයෙන් ඔන්න සීලයක් නැත්තම් වීතික්‍රමණයක් වුණාට පස්සේ තමයි අපි දන්නේ. එච්චර දුර ගිහිල්ලා ඔන්න ගැහුවා බැන්නා ඊට පස්සේ තමයි දන්නේ මං කලබල වුණා වැඩි ආරෙමේ කියලා. ඔන්න පස්සේ සීලය තියෙනකොට වීතික්‍රමණය වෙන්නේ නැහැ. අපි හිතමු ඔන්න එතනින් අපි ආරක්ෂා වුණා. ඊට පස්සේ හිතේ සමාධිය හැදීලා එනකොට ඊළඟට හිත ටිකක් පැහැදිලි වෙලා සතිමත් වෙලා එනකොට අර තරම් මේ වීතික්‍රමණය වෙන්න අවස්ථාවක් කොහොමත් නැහැ. මේ ටිකක් කෙලස් මතු වීගෙන එනකොට තේරෙන්න ගන්නවා. හිත එකපාරට මේකෙන් මැඩපවත්තන්න නෙමෙයි ඊට කලින් මේවා පටන් ගන්නා ආකාරය පේන්න ගන්නවා. එතකොට නිකන් හරියට නිකන් අර නියපොත්තෙන් කඩනවා වගේ අන්න ඉක්මනට මේක අයින් කරගැනීමේ හැකියාවක් මතුවෙනවා. ඉතින් අන්න ඒ වගේ අර හිතේ පැහැදිලි බව, හිතේ සතිමත් බව හඳුන ගන්න ඒක තේරුම් ගන්න මේ ක්‍රමේ ටික ඉතින් ඉස්සරහට යනවා. ඒක දවසෙන් වෙන වැඩක් නෙවෙයි. දීර්ඝ කාලීන වැඩක් තියෙනවා. එහෙමයි.
එහෙමයි. එහෙමයි. දැන් ගැටලුව තියෙන්නේ ආනාපානසති භාවනාවෙන් ඒ බුද්ධත්වය ලබා ගැනීමට මුල්ුණේ කොහොමද කියන එක දැන් ඒක එහෙම පුළුවන්කම තියනවද කියන කෙලෙස් ප්‍රහීන කරලා සම්පූර්ණයෙන්ම ඒ ආනාපානසති භාවනාවෙන් ඒ தත්ත්වයටපත් වෙන්න පුළුවන්ද කියන එක. එහෙමයි. ස්වාමීන් වහන්සේ මේ මජ්ක්‍ධිම නිකායේ එනවා ආනාපාන සති සූත්‍රය. ඊට අමතරව වෙනම සංයුත්ත නිකායේ ආනාපාන සති සංයුක්තය කියලා සූත්‍ර ගණනාවක් ඒක රාශී කරලා තියෙනවා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් කියනවා. ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංස. මෙන්න මේ ආනාපාන සතිය නැමැති එකම භාවනා ක්‍රමයේ උනත් යම්ස කෙනෙක් භාවිතා කරනවා නම් බහුලීකృత කරනවා නම් මහත්ඵලයි මහානිසංසයි කියලා කියනවා. ඊට එහෙම කියලා බුදුහාඳුරු මොකද්ද කියන්නේ? ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානා බහුලී කරොන්ති. ඔන්න වගේ වචනයක් කියනවා. ඒ කියන්නේ ආනාපාන සතියෙන්ම පුළුවන් සතර සතිපට්ඨානෙම වැඩෙන විදිහට කරන්න. ඒ ක්‍රමෝපායක් බුදුහාඳුරු කියලා දෙනවා. ඊට පස්සේ චත්තාරෝ සතිපට්ඨානා භාවිතා බහුලී කතා සත්ත බොජ්ජංගා පරිපූර්ෙන්ති. සතර සතිපට්ඨානය දියුණු කරනවා නම් ඒ හරහා ඔන්න බොජ්ජංග ධර්ම 7 වැඩෙන්න ගන්නවා කියලා කියනවා. සත්ත බොජ්ජංගා භාවිතා බහුලී කතා විඥා විමුක්ති පරිපූර්ෙන්ති කියලා කියනවා. ඒ කියන්නේ බොජ්ජංග ධර්ම 7 වඩනවා නම් ඊට පස්සේ ඒ හරහා ඔන්න විඥා විමුක්ති කියලා අපි බලාපොරොත්තු වෙන නිවීමක් සාක්ෂාත් කරගන්න හම්බ වෙනවා කියන ඔන්න බුදුහාමුදුරුවෝ ඒ කියන්නේ එක මාර්ගයක්. මම මේ කියන්නේ බුදුහාමුදුරුවෝ විවිධාකාර ක්‍රම පෙන්ලා තියෙනවා. ආනාපාන සතිය පැත්තෙන් කතා කරනවා නම් ওই වගේ මාර්ගයක් බොහොම ඍජු මාර්ගයක් ක්‍රමානුකූල ප්‍රතිපදාවක් පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා දැන් ඒකට බුදුහාඳුරුව පෙන්නනවා. ඒ කියන්නේ 16 ආකාරයකින් කොහොමද ආනාපාන සතියේ වැඩි යුත්තේ සතිපට්ඨාන 4ම සම්පූර්ණ වීම සඳහා කියලා මේ විදිහට මේ පෙන්නනවා. ක්‍රමවේදයක් පෙන්ලා දෙනවා. එතකොට අන්න මුල් පියවර 4න් කායානුපස්සනාව, ඊළඟ පියවර 4න් වේදනානුපස්සනාව, ඊළඟ පියවර 4න් චිත්තානුපස්සනාව, ඊළඟ පියවර 4න් ධම්මානුපස්සනාව වැඩෙන විදිහට ඔන්න ආනාපාන සතිය ඉදිරිපත් කරලා තියෙනවා. ඒක හොඳට වැඩෙනවා කියන්නේ ඔන්න සතර සතිපට්ඨානයන් වැඩෙනවා. ඉතින් ඒක හොඳට වැඩෙද්දී ඔන්න බොජ්ජංග ධර්ම වැඩෙනවා. බොජ්ජංග ධර්ම වැඩෙනවා නම් ඔන්න හිතේ අවබෝධයක් එන්න ගන්නවා. හිතේ නිදහස් වීමක්, කෙලසුන්ගෙන් තොරව වාසය කිරීමක්, අර යෝගාචරයට හඳුන ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ ආනාපාන සතියෙන් ඒ බුදුහාඳුරෝ කියන්නේ පෙන්නන මාර්ගයේ නැත්නම් නිවන් සාක්ෂාත් කිරීමට පුළුවන් කියන එකට සාධක අප්‍රමාණව තියෙනවා. එහෙමයි. දැන් මේ සමත භාවනා වඩන්නේ නැතුව දැන් විදර්ශනා භාවනා විතරක්ම වඩලා නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම හැකියාවක් එහෙම තියනවද? මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් භාවනා ක්‍රම 4ක් විදිහක් පෙන්නනවා. ඒ කියන්නේ සමත පුබ්බංගම විපස්සනා කියලා පෙන්නනවා, විපස්සනා පුබ්බංගම සමත කියලා පෙන්නනවා, යුගනද්ද කියලා ක්‍රමයක් පෙන්නනවා. ඊළඟට තව එකක් එනවා ධම්ම උද්දච්ච විග්ගහීත මානස කියලා ඔන්න තව එකක් එනවා. දැන් ඔතෙන්දී අපිට පැහැදිලි වෙනවා මේ ක්‍රම කීපයක්ම තියෙනවා කියලා. ඕනනම් කෙනෙකුට පුළුවන් සමත භාවනාවකට යොමු වෙලා ඊළඟට විපස්සනාවට හැරෙන්න පුළුවන්. ඊළඟට විපස්සනාව විදිහට කෙනෙක් වර්ධනය කළා ඊළඟට ඒක තව ටිකක් හොඳට මේ පිරිසුදු කරගන්න සමතයත් කිට්ටු කරගෙන යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ දෙක සමාන්තරව කරගෙන යන්නත් පුළුවන්. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියන විදිහට කියන්නේ දැන් ඔය මහාසි ක්‍රමය පටන් ගන්නෙ විශේෂයෙන්ම වැඩි සමතයක් නැතුව. තනිකර මෙනෙහි කිරීමක් උපයෝගී කරගෙන හැම තැනම මෙනෙහි කිරීම පාවිච්චි කරනවා. ඉතින් ඒකෙදි හිතේ යම්කිසි මේ එකලසක් ඇති වුණාට පස්සේ ඉතින් කෙනෙකුට පුළුවන් ඕනනම් සමතේට නැඹුරු වෙන්න. හිතේ යම් ඒකාග්‍රතාවයක් ඇති කරගන්න. ඊට පස්සේ ඉතින් මේ දෙක එකට අරන් යන්න පුළුවන්. දැන් අපි දැන් සාමාන්‍යයෙන් අපි මෙහෙ කරන ක්‍රමයේදී මුලදී නිකන් අර පොඩ්ඩක් සමත පැත්තක වගේ තමයි යන්නේ හිත. මොකද හුස්ම රැල්ලට හිත නැංවීමනේ කරන්නේ. ආස්වාසයක් දිහා බලනවා ප්‍රස්වාසයක් දිහා බලනවා. එතකොට මේ අරමුණේ හිත ඒකාග්‍ර වීමක් වෙන්න පටන් ගන්නවා. අපි හිතමු ඉඳගෙන ඉන්න භාවනාවේදී. හැබැයි සක්මනේදී ඊට වඩා ටිකක් වෙනස් කියන්න පුළුවන්. සක්මනේදී එතන ඒ අරමුණේදී හිත එකඟ වීමක් වෙන්න පටන් ගන්නවා. අපි ඒකට කියනවා සාමාන්‍යයෙන් කණික සමාධි කියලා. ෂණික සමාධිය. ඉතින් පැති දෙකම එතකොට සිද්ධ වෙනවා. සමතයක් ඕනනම් මේ ඉඳගෙන ඉඳද්දී හොඳට හිතේ ඒකාග්‍රතාවය නැත්නම් සියුම් භාවයේ වර්ධනය වීමක් වෙනවා. සක්මනේදී හොඳට හිත අපිට වමනා තැනට යොමු කරමින් එතන සිහිය පවත්වමින් සතිය දිනු වීමකුත් සිද්ධ වෙනවා. තව ගැටලුවක් තමයි අපේ සවන්නාංශ මේ දැන් හිත දුර ගමන් යනවා කියලා දූරංගමයි එක චරන් කියලා සඳහන් වෙනෝනේ.
එතකොට දැන් මේ ඇත්තටම මේ ශරීරයෙන් වෙන් වෙලා නැත්තම් මේ ශරීරයෙන් යනවද මේ හිත කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියන එක දැන් කොහොම ගැටලුවක් තියෙනවා. මොකද අපි දැන් පොඩි හාමුදුරුවන්ට මේක පහදලා දෙන්න ගියන් පස්සේ වුණත් බාන්ට කියාත් අපි කියන්නේ දුර ගමන් යන හිත. ඒතර මේ හිත වෙන් වෙලා නැත්නම් අපිට ඒක හරි ගැටලුවක් තියෙනවා. මේක මේ හිත ශරීරයෙන් වෙන් වෙලා යනවද මොකද්ද කියන එක. නිකන් මේ හිත මොකද්ද කියන එක. අරමුණක් ඔස්සේ හිතනවද? හිතීමක්ද? එහෙම නැත්නම් අපි පැරණි දෙයක් නැත්නම් අතීත දෙයක් සිහි කිරීමක්ද හිත යනවද? නැත්නම් ගොඩාක් දුරට දැන් සමහරක් වෙලාවට කියනවා දැන් අපි දන්නවා මිනිස්සෙක් ඔපරේෂන් කරන් පස්සේ දැන් අපි ඔපරේෂන් කරන් පස්සේ කියනවා ශරීරයෙන් හිත වෙන් වෙලා උඩින්දගෙන මේ සියලු දේවල් බලාගෙන හිටියයි කියලා. දැන් අපි අහනවා. ඒ වගේ මේ ගැටලු සාගත තත්ත්වයන් තියෙනවා. අන්න ඒ වගේ දෙයක් පොඩ්ඩක් පුළුවන් නම් පහදලා දෙන්න මොකද්ද කියන එක. හිත යනවා කියලා කිව්වොත් ඉතින් දැන් අපි මේ භවයෙන් ඊළඟ භවයට හිත යනවා. එහෙම කිව්වොත් ඉතින් අපි ආත්ම දෘෂ්ටියකට වැටෙනවා. එතකොට ඉතින් අපි හිතන්නේ යන්නේ අර සාති භික්ෂුව වගේ ඔන්න විඥානයක් තියෙනවා දිගට පවතින. එතකොට අපි ආත්ම දෘෂ්ටියකට වැටෙනවා. ඊට වඩා ඉතින් අපිට ගන්න වෙන්නේ හිත කියන එක හේතුඵල ධම මත පදනම් වෙලා තියෙනවා. එතන ඒ අරමුණේ හිත නැං වෙනව නැත්නම් හිත එතන පහළ වෙනවා කියලා තමයි ගන්න වෙන්නේ. හිතන්න එහෙන් රූපයක් දකින්නකොට ඔන්න එතන චක්කු විඥාන වශයෙන් පහළ වෙනවා. දැනීම් පහළ වෙනවා. කනෙන් ශබ්ද අහනකොට ඔන්න එතන දැනීම් පහළ වෙනවා. කන ඇසුරු කරගෙන සෝත විඥාන වශයෙන් පහළ වෙනවා. නාසයෙන් ගත්තොත් ගහන විඥාන වශයෙන්, දිවෙන් ගත්තොත් ජීවහා විඥාන වශයෙන්, කයෙන් ගත්තොත් කාය විඥාන වශයෙන්, මනසට මේන අරමුණු වශයෙන් ගත්තොත් මනෝ විඥාන වශයෙන් පහළ වෙනවා. ඉතින් එතකොට දැන් එතන හට ගන්නා ස්වභාවයක් නේ එතකොට අපිට තියෙන්නේ. දැන් ඒ වගේ දැන් අපි තු මරණ මොහොතකදී මෙතන අපි අරමුණ ඇසුරු කරමින් හිටියා. නමුත් ඊළඟ භවයකදී ඔන්න ඊළඟ වෙන තැනක අරමුණක් ඇසුරු කරගෙන ඔන්න මෙතන පහළ වෙච්ච එක දැන් එතන අලුතෙන් අරමුණක් ඇසුරු කරමින් පහළ වීමක් තමයි දක ගන්න වෙන්නේ. එතකොට අපි අර දිගට පවතින විඥානයක් හෝ දිගට යන හිතක් හෝ නැත්තම් අඛණ්ඩ ආත්ම දෘෂ්ටියක් එහෙම මොකක්වත් වෙන්නේ නැහැ. එතකොට බුද්ධ වචනයට එකඟයි කියන්න පුළුවන්. ඉතින් අර මේ දැන් ස්වාමීන් වහන්සේ මතු කරන අර මොකක්ද අර near death experience කියලා කියන්නේ මේ මොකක්ද මරණාසන්න මොහොතේදී එන ඒ අත්දැකීම් ගැන ඒවනම් ඇත්තටම ඔය එක එක පොත්පත් වලත් එහෙම සඳහන් වෙනවා. නෑ දැන් අපි හිතමු දැන් ওই ඔපරේෂන් තීරයක්දී එහෙම කියනෝනේ දැන් ගොඩක් දුරට හිත වෙන් වෙලා මෙහෙම මේ සියලු දේවල් බලාගෙන හිටියයි කියලා දැන් ඇත්තටම සානස දැන් අපිට උනත් දැන් හිතන්න ස්වාමීන් වහන්සේලා හොඳට භවනා කරගෙන යනකොට සමහරට ඒ වගේ අත්දැකීම් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් තේරෙනවා කය මෙහෙම තැම්පත් වෙලා තියෙනවා. දන්නේම නැහැ නිකන් හිත උඩට වගේ යනවා. වෙන්න පුළුවන් මේවා. උඩට ගිහිල්ලා නිකන් මේ කය ජූටි වෙලා දැන් හිත උඩ ඉඳන් බලන් ඉන්නවා. ඒක නිකන් අර අපේ සංඥා මට්ටම් වල වෙනස් වීමක් වෙන්නේ. දැන් අපිට පුළුවන් දැන් අපි මේ සංඥා විවිධ විදිහට එන්න පුළුවන් නේ. දැන් බුදුහාඳුර පෙන්නන්නේ අර අතීත අනාගත පච්චුප්පන්න හීනං වා පනීතං වා යන්දුරේ සම්දිකේවා විදිහට ඉතින් විවිධාකාරයෙන් එන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් දුර ඉඳගෙන අපි දිහා බලන් ඉන්න ආකල්පෙන් බලන්න පුළුවන්. ළඟ ඉඳගෙන මේක දිහා බලන්නත් පුළුවන්. දුර ඉඳගෙන බලන්නත් පුළුවන්. ඒක බඳු හැකියාවක් අපේ හිත සතුයි. ඉතින් ඒ නිසා දැන් හිතන්න කය දිහා හිතින් බලන්න පුළුවන්. දැන් අපි දැන් හුඟක් වෙලාවට කායානුපස්සනාවේදී ඒ බඳු දෙයකට තමයි යන්නේ. දැන් හිතේ තියෙන හැකියාවක් කය දිහා බලන්න. කයේ හිතන්න යම් වේදනාවක් හට අරගෙන තියෙනවා. ඒ වේදනාව ගැන දැනුවත් වෙනවා. ඊළඟට අපේ සක්මන සිද්ධ වෙනවා. ඔන්න සක්මනේ පාදයක් ස්පර්ශ වෙනවා. ඒ එතන ස්පර්ශයේ අවධානයෙන් ඉන්නවා. එතකොට කය දිහා හිතින් බලනවා. ඉතින් මේ බඳුම දෙයක පොඩි වෙනසක් තමයි ආයි අතෙන්ද තියෙන්නේ. ඔන්න ඔපරේෂන් තියටර් එකේ ඉන්නවා. කය තැම්පත් වෙලා තියෙනවා. නිකන් සිහිසුන් වගේ තියෙනවා. හැබැයි හිත අවධානයෙන් ඉඳගෙන සමහරලාට බලන් ඉන්න ඉඩ තියෙනවා. ඉතින් හැමෝටම වෙනවා කියන්න බෑ. ඇතම් වෙලාවට එහෙම වෙලා තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනා කමඨහන ඉදිරිපත් කිරීම පිළිබඳවයි. ස්වාමින් වහන්සේ මම සක්මන් කිරීමට සුදුසු ලනුපැදුර මුලින්ම තෝරාගත්තා. මුලින්ම වටපිටාව කරා පිටාවට කන විවර කළා. කුරුළු ශබ්දය හැමතැනම ඇසෙනවා. පසුව මම සක්මන් කරන්නයි යන්නේ හිතුවා. සක්මන් කරන බව හිතමින් ඉදිරියට ඇදුනා. යටිපතුලට සිත යොමු කළා. පයක් ඔසවා පය තබන විට
එහි දැනෙන ස්වභාවයට හිත යොමු කළා. විලුඹ ප්‍රදේශයේ ඊතා රළු බවක් දැනුණා. ඇඟිලි ප්‍රදේශයේ ටිකක් සිව්මැලි බවක් දැනුණා. ඇඟිලි මතට හිත යොමු කළා. මාපට ඇඟිල්ලට වැඩි රළු තද ගතියකුත් කුඩා ඇඟිලි වලට බර අඩු ගතියකුත් දැනෙන බව වැටහුණා. ලනුපැදුර කෙරවල වීමට ඔන්න මෙන්න තියා හැරෙන ක්‍රමය විදිහ මෙනෙහි කළා. ශරීරය හැරෙන විදිහ මෙනෙහි කළා. එලෙස පියවර කීපයක්ම මෙනෙහි කර පසුව පියගැට පෙලෙන් බසින්න සූදානම් වුණා. බැස යන විටද යටිපතුලේ ස්වභාවය මෙනෙහි කළා. මුලින්ම පයේ උඩ කොටසත් දෙවනෝ යටිපතුලත් තැබෙනු බව වැටහුණා. පය උඩ කොටසට වඩා රළු බවක්, තද බවක් මුලින් දැනෙන බවත් ඇඟිලි තදවන ගතියකුත් දැනුණා. ඒ සියල්ල මෙනෙහි කරමින් පහතට බැසගෙන ගියා. දොර විවරවන සමීපයේදී සිතේ ස්වභාවය වෙනස් වුණා. තවදුරටත් දැනගත යුතුයි අපැහැදිලි දෙයක් ඇතනම් තෝරා බේරා දෙනමෙන් ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා. හොඳයි. කළා තියෙනවා හුඟක් හොඳයි. ඒ කියන්නේ අර හුඟක් ලස්සනට මේක ලියවිලා තියෙනවා අර මේ දේවල් දැනගත්තා කියන එක. ඒ කියන්නේ මේවා දැනුණා. මේවා අපි හිතුවා නෙමෙයි, මනසින් හැදුවා නෙමෙයි මේ දේවල් දැනුණා. එතකොට එතනට තමයි අපි ටික ටික කිට්ටු කරන්නේ මේ හැම දෙයක්ම දැනගැනීමේ හැකියාවක්. එහෙම නැත්නම් තේරුම් ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. දැන් හුඟක් වෙලාවට වෙලා තියෙන අපි මේ ඒවා පැත්තකට දාලා හිතින් මනස්කල්පිතව හදන ලෝකයක තමයි අපි සාමාන්‍යයෙන් ඉන්නේ. සංකල්පමය ලෝකයක අපි ඉන්නේ. ඉතින් මේ සංකල්පමය ලෝකයෙන් පොඩ්ඩක් අයින් වෙලා මේ ඍජු අත්දැකීමට තමයි අපි දැන් ටික ටික එන්නේ. ඉතින් මේ නිසා මේ කළා තියෙන හොඳයි. විශේෂයෙන් මම නම් කියන්නේ මේ වැරදක් කියලා දෙයක් දකින්නේ නැහැ. කළා තියෙන හොඳයි. දිගට කරගෙන යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානය සක්මන් භාවනාව. සතුටින් උනන්දුවෙන් සක්මන් භාවනාවට දින කිහිපයක්ම කැප කළෙමි. සතිය පිහිටුවීම කරගෙන යන අතර සිත විවිධ අරමුණු හා අත්දැකීම් වලටද ගමන් කරයි. නැවත සිත පියවර තබන විට දෙපා සමගම සිටී. ලනුපැදුරේ හා යටිපතුලේ ස්පර්ශය වන තැන සිත තබාගෙන සක්මන් කරමි. එක දිගටම ඒ තුලම සිත තබාගෙන ඇවිදින විට කකුලේ කෙන්ඩා ප්‍රදේශයේ බරක් දැනෙනවා. හරියට බරට බර වතුර භාජනයක් වැද්දුවා වගේ. කකුල ඔසවන්නේ ඊටා අමාරුවෙන්. හැබැයි සක්මන් භාවනා සිත පිට ගිය විට එහෙම ස්වභාවයක් දැනෙන්නේ නැහැ. ඊට අමතරව සමහර වෙලාවක සක්මන් භාවනා කරන විට නාසය උඩ යමක් සිනිදුවට ගැටෙනවා වගේ දැනෙනවා. මේ දැනීම ගැන නිකන් සිටින විට හිතෙනවා මට භාවනා වැරදිලාද කියලා. පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිනවා. හරි එහෙමයි. දැන් ඇත්තටම දැන් අපිට මේ දැනෙන දේවල් බොහොම සියුම් දේවල්. නමුත් අර හිතේ සමාධිය වැඩෙන්න මේ දේවල් ටිකක් ප්‍රබලව දැනෙනවා. ඉතින් ඒක සමාධි හිතේ ලක්ෂණයක්. ඒක ගැන කිසිම කියන්නේ මේ සැකයක් හිතන්න අවශ්‍යත් නැහැ. මේක අරියාදුවට ගන්නත් හොඳ නැහැ. ඒ කියන්නේ අපි සමාධිය දියුණු කරන්නෙම ඔය මේ වාසිය ගන්න. දැන් අපේ හිත ඔහේ විසිරලා තියෙනකොට දැන් අර මේ වාර්තාවෙම සඳහන් වෙනවා හිත පිට ගිහින් ඉන්නකොට මේ බරගතිය දැනෙන්නේ නැහැ. හැබැයි හිත මාත් එක්ක ඉන්නකොට හිත මගේ මේ කෙන්ඩා ප්‍රදේශයට අවධානය යොමු කරගෙන ඉන්නකොට දැනෙනවා හරියට නිකන් වතුර බාල්දියක් එල්ලගෙන ඉන්නවා වගේ වතුර බරට දැනෙනවා. ඒ නිසා මේ දැනීම් ටික තමයි අපි ඉස්සරහට ගන්නෙ. දැන් ඒ දැනීම් ටික අපිට තේරෙන්නේ නැහැ අපේ හිත එකඟ වෙලා නැත්තම්. ටික ටික හොඳට හිත එකඟ වෙන්න ඒ අපේ සියුම් දැනෙන විවිධාකාර සියුම් දැනීම් ටික හොඳට අපිට තේරලා හොඳට ඒක ඉස්සරහට ඇවිල්ලා මේක මතුවෙන්න ගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් සායනසලා දැන් මම හිතන්නේ ගිය පාර ධර්මදේශනාදී ලොකු සායනසය මතක් කරගෙන නැති ධාතු මනසිකාර භාවනාව සම්බන්ධයෙන්. ඉතින් අපේ මේ කයම සතර මහා ධාතුවත් සතර මහා ධාතුකින් සැදුණායි කියලා අපේ ධර්මයේ සඳහන් වෙන්නේ. එතකොට අපේ මේ ධාතු ලක්ෂණ ටික තමයි දැන් මේ මතුවෙන්න ගන්නෙ. තද ගති, රළු තද ගති, මෘදු ගති, බර ගති, සැහැල්ලු ගති, ඊළඟට ගොරෝසු ගති, සිනිඳු ගති. මේ ටික ඇවිල්ලා පඨවි ලක්ෂණ. දැන් අපිට ওই පඨවි ලක්ෂණ තමයි මතුවලා තියෙන්නේ හුඟක් දුරට. ඊළඟට උණුසුම් ගති, සිසිල් ගති කියන්නේ තේජෝ ලක්ෂණ. ඊළඟට වැగిරෙන ගතිය, පිඬු කරන ගතිය කියන්නේ ආපෝ ලක්ෂණ. ඊළඟට
දරණ ගතිය නැත්නම් පිම්බෙන ගතිය, සෙලවෙන ගතිය මේ වෙයිලා වායෝ ලක්ෂණ. එතකොට අපි ධාතු මනසිකාරයට ටික ටික කිට්ටු කරනවා. දැන් සක්මන් භාවනාව හරහාත් හොඳට මේ ධාතු ලක්ෂණ ටික මතුවෙන්න ගන්නවා. ඊළඟට ඉඳගෙන ඉන්න භාවනාවේදීත් ඒ පැත්තට හිත යොමු වෙන්න පුළුවන්. ඒ නිසා මේ ධාතු ලක්ෂණ මතුවෙන්න අපි ඒවා හොඳට තේරුම් ගනිමින් මේ ඍජු අත්දැකීමක් වශයෙන් නැත්නම් අපි ඉන්නේ හුඟක් වෙලාවට දැන් මේ ඇවිල්ලා මේ ඇවිල්ලා මම අහවල් හාමුදුරුවෝ මම මේ නිකායේ අරවා මේ ඔක්කොම අපි ඔළුවේ දාගෙන ඉන්නේ. ඉතින් ඒ ඔක්කොම ටික අයින් වෙලා හුදු ධාතු ලක්ෂණ ටිකක් විතරක් මතුවෙන්නේ. හිත එකඟ වෙලා හොඳට ඒකාග්‍ර වෙලා මේ කයටම හිත යොමු වෙලා හොඳට අපි සියුම්ම භාවනාවක් කෙරීගෙන යනකොට අර ඔක්කොම සංකල්ප බැහැර වෙලා හිත හරීම ඒකාග්‍ර වෙලා සියුම් වෙලා මේ කයේ එතන දැනෙන ධාතු ලක්ෂණ තමයි ඉස්සරහට එන්නේ. ඒ නිසා ඒ බඳු ක්‍රමයකින් තමයි අපිට ඇත්තටම විපස්සනාකට යොමු වෙන්න පහසු. ධාතු මනසිකාරයේ යෙදෙන්නේ එතකොට අපි. පරයන්ක භාවනාව හාමුදුරනේ ආස්වාස ප්‍රාස්වාස කිරීම ගැන සිත පිහිටුවා ගැනීමට අප්‍රමාණ වෙහෙසක් අරගත්ත දැන් දැනෙන විදිහට හිත හුස්ම රැල්ලේ පිහිටුවා ගැනීමට පුළුවන්. හැබැයි එක දිගටම නොවේ. සිත ශබ්දවලට විවිධ දේවලට යනවා. ටික වෙලාවක් එක විදිහට ඉන්නත් පුළුවන්. මට දැනුණු දෙයක් තමයි උඩු රැවුල තිබෙන තැන වතුර වගේ දැනෙනවා. හුස්ම ගැනීමේදී හා පිට කිරීමේදී එම වතුර ස්වභාවය කියන්නේ දිය බුබුලු වගේ ස්පර්ශ වෙනවා. එම වතුර හුස්මේ ස්පර්ශ වීම අකණ්ඩව බලාගෙන ඉන්න පුළුවනි. සිත පිට යාමත් ඒ වේදනාවට හුඟක්ම අඩුයි. මේ එක අත්දැකීමක් පමණි. ඒ වගේ අවස්ථාවකට මුහුණ දුන්නාම හරිම සතුටුයි. සිත කොහෙවත් ගියේ නැහැ කියලා යා යුතු මග නිවැරදි කර දෙනවට හදවතින්ම පින් පුද කරමි. තෙරුවන් සරණයි. හොඳයි. ඒ කියන්නේ අපිට දැන් සාමාන්‍යයෙන් නාසිකාග්‍රේ තියාගෙන ඉන්නත් පුළුවන් උඩුතලයේ තියාගෙන ඉන්නත් පුළුවන් කියලාත් කියනවා. ඉතින් නාසිකාග්‍රේ ආශ්‍රයමයි උඩුතල තියෙන්නේ. අර උඩුතල ආශ්‍රයෙන් අපි හොඳට හිත එකඟ වෙනකොට තමහලට මෙතන තියෙන යම් තෙත ගතියක් දැනෙන්න පුළුවන්. ඉතින් මෙතනින් නිරූපණය කරන්නේ අපේ හිත දැන් හොඳට සංවේදී. අපේ හිත හරිම සියුම් වෙලා ඒ සියුම් භාවය නිසාම දැන් මේ නාසය ආශ්‍රිත කරගෙන නැත්තම් මේ හුස්ම රැල්ලේ තියෙන වෙනස්කම් ටික දැන් ස්වාමීන් වහන්සේට පුළුවන් දැන් හුස්ම රැල්ල පැත්තට යොමු කරන්න අවධානය. ඒ කියන්නේ මෙතන දැන් සමේ මතු පිටට වෙනුවට හුස්ම රැල්ලට යොමු කරන්න. එතකොට අන්න තවත් අපිට වෙන පැතිවලට යන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් දැන් බුද්ධ දේශනාව වෙනවනේ දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති. නැත්තම් රස්සං වාස සන්තෝ රසං අස සාමීති පජානාති. මේ විදිහට අර ඒ හුස්ම රැල්ලේම මේක දිගට දැනෙනවද නැත්තම් මේක කෙටිව දැනෙනවද කියලා අන්නේ වගේ අවධානය යොමු කරන්න අපේ මනස තව සියුම් වෙනවා. මනසේ තියුණු භාවය, සතියේ තියුණු භාවය නැත්තම් සම්පජඤ්ඤය එන්න වැඩි වෙනවා. එතනින් තමයි අපිට ඉස්සරහට යන්න හැකියාව ලැබෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මනේදී රේල් පිල්ලක් මත පාද තබන ආකාරයෙන් සක්මන් කිරීම වැරදිද? රේල් පිල්ලක් ඒ කියන්නේ බොහොම සීරුවෙන් මේක තිබ්බා මේ ගානට එහෙම සමාන්තර වගේ. හැබැයි පොඩ්ඩක් කෘතිම ගතියක් තියෙනවා. නිකන් සරල පහසු විදිහට යන එක තමයි වඩාම සුදුසු. ඒ කියන්නේ දැන් මොතෙන්දී අපි කෘතිමව මාක්කරි කරන්න ගියාම ඒකෙන් පොඩි ආතතියක් ගොඩනගෙන්න පුළුවන්. දැන් අපි හිතන්න සාමාන්‍ය අපිට පුරුදු සක්මනේ යනවා පුරුදු විදිහටම ඔහෙ ඇවිදිනවා. ඒ ඇවිදීමට තමයි අපි අවධානය කියන එක විතරයි අලුතෙන් කරන්නේ. ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ඒක හිතලා පාතබන්න නැතුව සාමාන්‍ය විදිහට අවශ්‍ය නැහැ. ඔව්. සාමාන්‍ය විදිහටම ඇවිදිනවා. අපි මොකක්වත් කෘතිමව මෙන්න මේ විදිහට යා යුතුයි කියලා එහෙම මොකක් හරි අර අපි ආරෝපණය කරගන්න යනවා වෙනුවට කයට යාට හුරු විදිහටම ඇවිදින්න දෙනවා. හැබැයි එතන අපි අවධානය තියෙනවා. එතන තමයි අපේ තියෙන විශේෂත්වය තියෙන්නේ. පාදයේ වැදුනා දැන් අපි වෙනදට කරන සක්මනේදී ඔහේ කකුල් දෙක කොහෙදෝ යනවා අපි වෙන කොහෙද ඉන්නේ. ඒ වෙනුවට දැන් පාදයේ තියෙන මේ හැම ස්පර්ශයක් ගානෙම අවධානය එතන තියන්න උත්සාහන්ත වෙනවා. හැබැයි සමහර විට අපේ මේ අවධානයෙන් මේ කටයුත්ත කරනකොට පොඩ්ඩක් සක්මනේ වේගය අඩු වෙන්න පුළුවන්. ඒක වැරද්දක් නෑ. ඒ කියන්නේ අපිට අර පුරුදු සක්මනෙන් අපි පටන් ගත්තට හොඳට අවධානය යොමු වෙලා මෙතන විස්තර ටික බලන්න උත්සාහන්ත වෙනකොට සක්මනේ වේගය අඩු වෙන්න පුළුවන්. ඒක වැරද්දක් නෑ. වෙනසක් මතුවෙන්න පුළුවන් සායනාස. මතුවෙන්න පුළුවන්. ඒක අපි අර කෘත්‍රිම ඌමනාවෙන් කරන්න අවශ්‍ය නැහැ. ඒක අර අපේ අවධානය හරහාම ඉබේම යා වෙනස් කරගනීවි.
දැන් එහෙම නැතුව අපි දැන් ඔන්න මම සක්මන් භාවනා කරනවා කියලා හිතලා මම ඔන්න දැන් මෙහෙම තියන්න ඕනේ මේම ඊළඟට මෙන්න මෙහෙම තියන්න ඕනේ කියලා අර එහෙම කරන්න ගියොත් මේක චුට්ටක් වෙහෙසකාරී. එතකොට වැඩි දුරක් යන්න අමාරුයි. එතකොට නිකන් අපි බොහොම හරිම දැන් අර අපේ හිතට අවශ්‍යයි මෙතෙන් සැහැල්ලුව. හිත බොහොම සැහැල්ලුවෙන් හරිම සැහැල්ලුවෙන් නිකන් එහාට මෙහාට ඉස්සලා සක්මන් කළා. සක්මනේ එහාට මෙහාට පොඩ්ඩක් ගියා. බරක් ගත්තේ නැහැ. සක්මන් භාවනාවක් කරනවා කියලා ලොකුට හිතුවේ නැහැ. ඊට පස්සේ අපි නිකන් හොරෙන් වගේ බලනවා දැන් කොහෙද දැනෙන්නේ. නිකන් ඇඟට නොදැනී අර උගුරට හොරා බෙහෙත් බොනවා වගේ තමයි කරන්න තියෙන්නේ. ඔන්න දැන් පාදයේ ඔන්න පොළවේ ස්පර්ශන ඔන්න හිමීට එතෙන්ට හිත දෙබ්බා. ඊළඟ පාදයට ස්පර්ශන එතෙන්ටත් හිමීට හිත දෙබ්බා. ඔහොම අර දැන් එතෙන්දිත් අපේ හිතට ඉක්මනක් කියන එකක් අවශ්‍ය වෙනවනේ. දැන් අපි හුඟක් හිමින් යන්න ගියොත් හිත නිකන් හරි ඔතෑනි ගතියක් තියෙන්නේ. නමුත් අපිට හුරු වේගෙන්ම අපි ඇවිදිනවා. හැබැයි ටට්ටක් ගාලා අපි බලා ගන්නත් ඕනේ දැන්. පාදයේ මෙතන තියෙනකොට අපි ටක් ගාලා එතන ඉන්න ඕනේ. ඊළඟ පාදයේ එතන තියෙනකොට අපිත් එතන ඉන්න ඕනේ. දැන් අර හිතේ ක්‍රියාකාරීත්වය ක්‍රියාශීලී බව වර්ධනය වෙලා එනවා. ඒ හින්දා මේ ඉබේටම පොඩ්ඩක් මේ වේගය අඩු වුණාට කමක් නැහැ. හැබැයි අමුතුවෙන් මේ වෙනම සක්මන් භාවනාවේදී මෙන්න මේ වේගය පවත්වන්න කියලා මෙහෙම වේගයක් නැහැ. ආයාසකින් තොරවම යන්න ඕනේ. යන විදිහට හොඳයි. ඔව්. පීවර මැනීමේ දැන් ඒ කමක් ඒ කියන්නේ සාමාන්‍යස මෙහෙමයි. ඒ කියන්නේ අපි ඔහොම එකක් පටන් ගත්තට පස්සේ අපේ හිතේ ඒකාග්‍රතාවයේ වර්ධනයේ වේගන එනකොට අපි මේ මුලින් පටන් ගත්ත අපි යොදා ගන්න ක්‍රම සමහරලාට තේරෙන්න පුළුවන් දැන් මෙච්චර මේ ආයාසයක් අවශ්‍ය නැහැ කියලා. මෙච්චර වීරයක් අවශ්‍ය නැහැ. දැන් මොකද හිත එකඟ වෙලා තියෙන්නේ. දැන් ඒ වගේ උපක්‍රමයක් නේ ඔය මෙනෙහි කිරීම කියන්නේ. හිතන්න දැන් ඔන්න අපේ ආනාපාන සතිය කරනවා. ආනාපාන සතියේදී අපේ හිත පිට දුවන හින්දා ඒක වළක්ව ගන්න ඔන්න ආස්වාසයේදී අපි ආස්වාසයක් කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාසයේදී ප්‍රස්වාසයක් කියලා මෙනෙහි කරනවා. ඉතින් ඕක අපි කරගෙන යනවා කියලා හිතන්නකෝ. කාලයක් තිස්සේ ඔහොම කරනවා. ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා ඔන්න මෙනෙහි කිරීමත් එක්කම ඕක කරගෙන යනකොට අපි යම් කාලයක් කරන්න දැන් ඔන්න හුස්ම රැල්ල සියුම් වෙලා ඔන්න හිත ඒකත් එක්කම ඉන්න පටන් ගන්නවා. පටන් ගත්තට පස්සේ මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන එකම හරි බරයි. එතකොට ඒක යන්නේ නැහැ. ඒක Tamanටම තේරෙනවා. දැන් හිත හරිම සියුම්. හිත තව ටිකක් තැම්පත් වෙන්න දැන් හැකියාව තියෙනවා. දැන් මම මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන එක නිසා මෙයාට යන්න බෑ එහාට. ඒතර මම මේක නවත්තන්න ඕනේ. එක්ක මේක ඕනනම් මට කෙටි කරන්න පුළුවන්. ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා කියන්නේ නැතුව ඉන් අවුට් කියලා කියනවා. නැත්නම් 1 2 කියලා කියනවා. දැන් අන්න චුට්ටක් තව බර අඩුයිනේ. බර අඩු විදිහට දැන් මේක කරගෙන යනවා. ඊට පස්සේ මේක නැතුවම කරගෙන යනවා. ඊළඟට අන්න හිතන්න අපේ මුළු චිත්ත ශක්තියම එතකොට මේකට යොමු වෙනවා. මේ තනිකරම හුස්ම රැල්ල දිහා අවධානයෙන් ඉන්න හොඳ ඒකාග්‍රතාවයෙන් තනිකරම නිශ්ශබ්ද වෙච්ච හිතකින්. එතකොට තියෙන්නේ හරිම ස්වාභාවික ගමනක්. අපි දැන් මේ පිරිවෙනේදී නම් ওই භාවනා වලදී ඔය පොඩි හාමුදුරුවලට මම නම් කරවන්නේ මේ ඔය පියවර මැනීමේ භාවනා. කියන්නේ ඔය සක්මන් වලදී. ඒක මම දන්නේ හරි ආසාවෙන් කරනවා ඒ අය. ඉතින් මං කියනවා දුර ප්‍රමාණයක් දීලා ඒ දුර ප්‍රමාණේ පියවර කීයක් නැත තිබ්බද කියලා හරියටම පියවර ගානමයිනෝ. එහෙමයි. ඒකේ වැරද්දක් නෑ සාමාන්‍යයෙන්. ඇත්තටම දැන් පුංචි කාලේදී අර මේගොල්ලන්ට යම්කිසි වැඩක් එක්ක දෙන්න ඕනේනේ. ඉතින් ඒ හින්දා පියවර මනින හැටි දැන් අර අපි මුල් දවස් දෙවෙනි දවසේ හෝ පළවෙනි දවසේ අපි කියෙව්වේ අර බලංගොඩ පුංචි දැරියකගේ කමඨහන් වார்த்தාවක්. ඒකේ තියෙන්නේ එයා ඔන්න ඉස්කෝලේ ගිය හැටි. ඉස්කෝලේ යද්දි පියවර කීපයක් තිබුණාද කොච්චර තිබුණාද ගණන් කරලා බැලුවා. ඒ හරහා අර පුංචි දරුවගේ හිතේ මේ ගැන පොඩ්ඩක් අවධානයක් යොමු වෙනවා. දැන් ඊට පස්සේ ඉතින් ඒවා අවශ්‍ය නැහැ. ඊට පස්සේ මේවා ගණන් කරන්න පියවර කියන්නේ පියවර මෙතන ඉඳන් අතෙන්ට යද්දි පියවර කීයක් තිබුණාද නැත්නම් උඩ පයින්නකොට පඩි කීයක් තිබුණාද මේ ඔක්කොම අපිට අර සිහිය පිහිටවන්න වර්තමානට හිත ගන්න අපි උපක්‍රමශීලීව යොදා ගන්න දේවල්. පස්සේ ඉතින් හොඳට කියන්නේ මම කියන්නේ මේ ගැඹුරු භාවනාවකට යනකොට හිත තියෙන්න ඕනේ නිකන් හරිම පිරිසුදුව මොකක්වත් මේ අනවශ්‍ය කියන්නේ මේ වගේ දේවල් ඕනේ නැහැ. මේ උපක්‍රම දැන් අපිට ඕනේ හොඳට සංසුන් හිතකින් ඒකාග්‍ර වෙච්ච මනසකින් ගැඹුරේ අපේ හිත තියපු ඒ අරමුණේ යථා ස්වභාවය තමයි දැක ගන්න උත්සාහන්ත වෙන්නේ විපස්සනාවකට වගේ යනකොට. මුලදී ඉතින් ඔය ඔක්කොම උපක්‍රම කිසි වැරද්දක් නැහැ. දැන් අපි මෙහෙම කරනවා මේ කඩුවෙල එහෙම සාමාන්‍යයෙන් දකින්න නැති ගියා නම් ඒකේ තියෙන අර ලණුවේ හිටන් ඇවිදින්න දෙනවා. අතුරේ යන්නේ. ඒ වගේ පුංචි ළමයින් යවනවා අතුරේ.
ඊළඟට අර මේ කණු දෙකක් උඩ මේ උණ බටයක් දාලා ඒ උණ බටේ බැලන්ස් කරගෙන යන්න කියනවා. ඉතින් මේ හැම එකක් කරාම අර එයාට ඉතින් ඒක කරන්න බෑනේ වටපිට බල වෙන දේවල් හිත කරන්න බෑනේ. හොඳ අවධානයක් අවශ්‍යයි. ඊළඟට ඔන්න ඔලුව උඩ මොකක් හරි වතුර භාජනයක් තියලා ඇවිදින්න කියනවා. ඉතින් හොඳට ඉතින් අවධානයෙන් යන්න ඕනේ. පුළුවන් තරම් අර මුලදී අවධානය තමන් වෙතට ගන්න උමනාවක්. වර්තමානයේ ජීවත් වීමක් කරහා අපි යොමු කරන්න අවශ්‍යයි. ඒ හින්දා ඔය උපක්‍රම කිසි වැරද්දක් නැහැ. තව ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ හුස්ම ගැනීමේදී නාසයට ඇතුළු වන හුස්මත් නාසයෙන් පිටවන හුස්මත් දෙආකාරය. ලක්ෂණ වශයෙන්, හැඩ වශයෙන්, ධාතු වශයෙන්, ආකාර වශයෙන්. හුස්ම රැල්ලේ අනිත්‍ය ස්වභාවය මෙම ස්වභාවය පිළිබඳ මෙනෙහි කිරීමද. දැන් ඒ කියන්නේ දැන් අපිට ධාතු ලක්ෂණ විදිහට ඔක පෙනෙනවා නම් වැරද්දක් නැහැ. ඒක දැන් අපි ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන මට්ටමේ තාම ඉන්නේ සංකල්පමය මට්ටමක. හැබැයි ඕකේ දැන් අර මේ විස්තර කරලා තියෙනවා වගේ ඔතනින් යන්න පුළුවන්. දැන් මේ හුස්ම රැල්ලක අපිට තේරෙනවා සමහරට ඇතිල්ලෙන ගතියක්. නැත්තම් චලනයක්. නැත්තම් ආස්වාසයේ තියෙන සිසිලසක්. ප්‍රස්වාසයේ තියෙන උණුසුමක්. ප්‍රස්වාසයේ තියෙන චලනයක්. මේ විදිහට අර ධාතු මුහුණුවරකින් අපිට දැන් මේක දිහා බලන්න පුළුවන් නම් ඒ පමණකට අපේ හිත සංකල්ප බැහැර කළ බොහොම සියුම් වෙලා තියෙනවා නම් කෙලින්ම මෙතනින් යන්න පුළුවන්. එතකොට මේ ධාතු මට්ටමකින් තමයි අපිට ත්‍රිලක්ෂණයක් වැටහෙන්නේ. නැතුව අපි දැන් හිතන්න අපි ඔන්න කියනවා මේ ගේ කාලයක් තිබිලා අනිත්‍යත්වයටපත් වෙනවා. අවුරුදු 20ක් තියුණා 50ක් තියුණා ඔන්න ගේ අනිත්‍යයි කියලා කියනවා. ඉතින් ඒක කියන්නේ සම්මුති මට්ටමකින් ඇත්ත තමයි. නමුත් විපස්සනාවකදී අපි ඊට වඩා බොහොම සියුම් මට්ටමකින් ධාතු මට්ටමකින් තමයි විපස්සනාවක් වැඩෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වායාමයෙන් පසුව ඇත්තේ සම්මා සතියයි. ප්‍රශ්නය භාවනාවෙන් පුරුදු කරන්නේ ඒ සම්මා සතියමද? තවත් එකට ප්‍රශ්න තියෙනවා. දැන් අපි එකපාරට සම්මා සතියට යන්න කලින් දැන් ඔතන අපි මෙහෙම ගත්තොත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. දැන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වල අන්තිම හරිය තමයි සම්මා සතිය තියෙන්නේ. මුල හම්බෙන්නේ සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානයේත් සතිය තියෙනවා. කායानुපසන සතියක්, වේදනානුපසන සතියක්, චිත්තානුපසන සතියක්, ධම්මානුපසන සතියක්. ඊට පස්සේ ඔන්න අපිට හම්බ වෙනවා ඉන්ද්‍රිය මට්ටමක සතියක්. ඒකත් හොඳට දියුණු කරගෙන යනකොට හම්බ වෙනවා බල මට්ටමක සතියක්. ඒකත් තව වර්ධනය කරන්න සති සම්බොජ්ජංගයක් හම්බ වෙනවා. ඊටත් එහා පස්සට ගියාට පස්සේ තමයි සම්මා සතියක් හම්බ වෙන්නේ. ඒ නිසා අපි සම්මා සතිය මුලින්ම කරනවා කියලා කියන්න බෑ. ඉතින් අපි මේ මට්ටමේ නැහැ කියලා තමයි මුලින් කියන්න වෙන්නේ. ඒ වෙනුවට අපි ඉස්සෙල්ලා පටන් ගන්න ඕනේ අපි ඉන්න තැනකින්. ඒක තමයි කායानुපස්සනාවෙන් පටන් ගන්නෙ. බහින්න පුළුවන් තැනින් පටන් ගත්තා. සති මාත්‍රයකින් පටන් ගත්තා. හැබැයි එතන නතර වෙන්නේ නැහැ. එතනින් දිගට කරගෙන යනවා. එතකොට ඉතින් සම්මා සතියෙන් තමයි ඉතින් අර මාර්ගාංග මට්ටම දක්වා එන්න පුළුවන් පාර පෙන්ලා තියෙනවා බුදුරජාන් වහන්සේ. අපි ව්‍යායාම කරනවා. සම්මා වායාම ඇත්තටම ඒක එහෙමයි සානස. නෑ එහෙම කියන්න බෑ. ඒ කියන්නේ සම්මා සමාධිය පමණක් නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි දැන් මෙහෙම තව සානසලට ඕනනම් කියවලා බලත හැකි අංගුත්තර නිකායේ නවක නිපාතේ හෝ අටක නිපාතේ හරියට මට මතක නෑ දසක නිපාතේ මන්ද මේ තියෙනවා සති සම්පජඤ්ඤ සූත්‍රය. සති සම්පජඤ්ඤ සූත්‍රය කියවලා බලන්න. සති සම්පජඤ්ඤ සූත්‍රයේ පටන් ගන්න තියෙන සතියෙන්. ඊට පස්සේ ඔන්න ඒකට ලස්සනට සති සම්පජඤ්ඤය කියලා මේ දෙක සම්පජඤ්ඤය එකතු වෙලා සති සම්පජඤ්ඤයේ වැඩිම හරහා ඔන්න හිරි ඔත්තප්පේ වැඩෙනවා. හිරි ඔතප් දියුණු වීම හරහා ඊළඟට සයිනස කියනවාද? එහෙමයි. ඇති. දැන් සති සම්පජඤ්ඤයෙන් යනවා හිරි ඔතප් දියුණු වෙන්නේ. හිරි ඔතප් වලින් යනවා ත්‍රිවිධ සුචරිතයට. ත්‍රිවිධ සුචරිතය හරහා ශීලය දියුණු වෙනවා. ශීලය හරහා සමාධිය දියුණු වෙනවා. ඔය විදිහට හරි ලස්සනට පාරක් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට සතියෙන් පටන් ගන්න කිසිම බැරි කමක් නැහැ. අනිත් එක දැන් සතිය දියුණු වෙන්න අපි තුල සීලය වැඩෙන්න ගන්නවා. ඒ නිසා ඒ කියන්නේ නිවැරදි සතියක් අපි දියුණු කරනවා නම් අපිව හරි පාරට එයා ගෙනල්ලා දානවා. ඒ නිසා මේ සතියෙන් පටන් ගැනීම මේ ඉහළ අත්තක් ඇල්ලීම නෙමෙයි. මේ කරන්න බැරි දෙයක් නෙමෙයි මේක. මේ ඊට කලින් වෙන මොකක් හරි කරලා ඊට පස්සේ මෙතෙන්ට එන්න ඕනේ කියලා දෙයක් නැහැ.
මෙතනින් පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක අපිට බලබලා යන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු ඔන්න සක්මන් භාවනාවේදී අපිට මුලින් පියවර 5යි යන්න පුළුවන් උනේ. ඊළඟට ඔන්න ඊළඟ දවසේ පියවර 10ක් යන්න පුළුවන් නම් Tamanටම දැන් වෙනස තේරෙනවා. Tamanටම තේරෙනවා මගේ මේ ව්‍යායාමයේ හරහා මගේ මේ උත්සාහයේ හරහා දැන් ඔන්න මේ පියවර 5ක් වැඩි වෙලා දැන්. මගේ වර්ධනයක් තියෙනවා, සතියේ දියුණුවක් තියෙනවා, හිතේ සමාධිමත් ලක්ෂණයේ දියුණුවක් තියෙනවා කියලා Tamanට තේරෙන්න ගන්නවා. ඉතින් ඒ අපි යොදන උත්සාහයම ව්‍යායාමයේ බවට පත් වෙනවා. ඒ නිසා මෙතන අපිට කියන්න බෑ මේ අරව මේවා නැහැ කියලා. සම්මා වායාමයේ මෙතන නැහැ කියන්න බෑ. අපි සීලය මෙතෙන්ට අවශ්‍යයි. ඒක පවත්වගෙන අපි කරන්නේ. හින්දා සීලය නැහැ කියන්න බෑ. මේවා ඔක්කොගෙම සංකලනයක් කියලා කියන්න පුළුවන්. සතිය දියුණු වීම හරහා සමාධිය දියුණු වෙනවා. සමාධිය දියුණු වීම හරහා ප්‍රඥාව දියුණු වෙනවා. ප්‍රඥාව දියුණු වීම හරහා ආයෙත් ඔන්න සීලය දියුණු වෙනවා. ඉතින් මේවා අතර හරිම අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධයක් තියෙනවා. ඒකටම තව ප්‍රශ්නයක් තියෙනවා. අරියටඟි මඟ පිළිවෙලට පුරුදු පුහුණු නොකොට අතරමැදින් සම්මා සතිය භාවනාවෙන් වැඩේද? ඔව් ඒක තමයි මම කිව්වේ. සම්මා සතියෙන් නෙමෙයි අපි පටන් ගන්නෙ. පටන් ගන්නෙ බොහොම සරල තැනකින්. පටන් ගන්නෙ කායානුපස්සනා සතියකින් පටන් ගන්නෙ. ඒක සාමාන්‍යයෙන් සති මාත්‍රය කියලා කියනවා. ඉතින් මේ කායානුපස්සනා සතිය තමයි ටික ටික වර්ධනය වෙවි ඔන්න වේදනානුපස්සනා මට්ටමක් දක්වා, චිත්තානුපස්සනා මට්ටමක් දක්වා. ඒක ස්වාමීන් වහන්සේට තේරෙන්න ගන්නවා. දැන් මේක මම මේ අහන්නේ තාම කරලා නැහැනේ. ඉතින් ඒ නිසා තාම මම අහන්නේ. නමුත් ස්වාමීන් වහන්සේලම කළා බලන්න. එතකොට තේරෙන්න ගන්නවා. දැන් ඔන්න මගේ දැන් ඉස්සෙල්ලට වඩා මට සිහියෙන් ඉන්න පුළුවන්. ඒ ගතිය Tamanට තේරෙනවා. ඔන්න දැන් පීවර ගානක් මට ඉස්සෙල්ලට වඩා බලන්න පුළුවන්. හුස්ම රැලි ගණනාවක් මට මේක බලන්න පුළුවන් කියලා Tamanට තේරෙනවා. ඉතින් එහෙම වෙන්න හිතේ සංවේදී බව වැඩි වෙනවා. එතකොට දැන් ඉස්සෙල්ලා නම් මම ඔහේ නිකන් ආවට ගියාට කතා කළා. අනිත් පැයට ඔහේ නිකන් ගහලා දැම්මා. ඊට පස්සේ මේ සතිය දියුණු වෙන Tamanට තේරෙනවා නෑ. එහෙම කතා කරන්න හොඳ නෑ. මෙතෙන්දී මම ඊට වඩා සැලකිලිමත් විය යුතුයි. මෙතෙන්දී මම ඊට වඩා මේ නම්මේශීලී විය යුතුයි කියලා අර තමන් ගැන හැඟෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ අපි බලාපොරොත්තු වෙන ඒ ගුණධර්ම ටික සතිය දියුණු වීම හරහා අපිට කිට්ටු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ එකපාරටම අපි සම්මා සතියක් දියුණු කරන්න නෙමෙයි මේ හදන්නේ. සති මාත්‍රයකින් තමයි ඇත්තටම අපි පටන් ගන්නෙ. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා කිරීමේදී ටික වේලාවකින් සුදු වර්ණ සෙවණැලි චෛත්‍ය පිළිම ආදිය පෙනෙන්නට පටන් ගනී. මේ සතියෙන් පසුව ඇතිවෙන සමාධිමත් සිතක ලක්ෂණද? ඔව් ඒක තමයි මම කලින් කිව්වේ. කලිනුත් කතා කළා. කියන්නේ අපේ අර හිත සියුම් වෙනකොට ඔය වගේ අපේ අර මතක ගබඩාවෙන් යම් දේවල් මතුවලා එන්න පුළුවන්. ඉතින්දී අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙ යුතුයි මේක මේ සමාධි ලක්ෂණයක්ද එහෙම නැත්නම් හිතේ එන වංචනික ධර්මයක්ද? හිතේ එන යම්කිසි සංඥා මට්ටමක්ද මේ තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් තේරුම් බේරුම් කරගෙන සමාධි ලක්ෂණයක් නම් වෙලා තියෙන ඒකට අපි අනුග්‍රහ කරනවා. මේ වගේ එකක් නම් අපි ඒක නොසලකා හරිනවා. ආනාපාන සතිය සක්මන ආදී භාවනා ක්‍රම විදර්ශනාවට හරවා ගන්න අයුරු කෙටියෙන් පැහැදිලි කර දෙන්න. ඔව් ඒක මම හිතනවා ආනාපාන සති සූත්‍රයේ එහෙම ඉතින් ආනාපාන සතිය විපස්සනාවට යන විදිහ ලස්සනට විස්තර කරලා තියෙනවා. කොහොමද ආනාපාන සතිය වඩද්දී සතිපට්ඨානය දිනු වෙන්නේ කොහොමද? ඒකේ එක බොජ්ජංග මට්ටමක් දක්වා හරිය ලස්සනට කියන්නේ බුදුරජාණන් වහන්සේ හරියම පිරිසුදුව කියලා දීලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු ධම්මවිචය කියලා. ධම්මවිචය එහෙම කියන්නේ විශේෂයෙන්ම තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවිමංසං ආපජ්ජති කියලා කියනවා. දැන් අපි හිතමු අපේ හිත ඒකාග්‍ර වුණා. ඒකාග්‍ර වෙච්ච අරමුණ දැන් අපි ආස්වාසයක් දිහාම නම් බලන්න යොමු කරලා තියෙන්නේ. දැන් ඔන්න ආස්වාසයේ මුල ප්‍රදේශයේ බලනවා. මැද ප්‍රදේශයේ බලනවා. අග ප්‍රදේශයේ බලනවා. දැන් අපිට මේක ආස්වාසයක් කියන ආකල්පයෙන් නෙමෙයි දැන් මේ බලන්නේ. මෙතන නිකන් මොකද්දෝ ඇතිලිල්ලක් වගේ තියෙනවා. නැත්තම් මේකන චලනයක් තියෙනවා. නැත්තම් මෙතන උණුසුමක් තියෙනවා. නැත්තම් සිසිලසක් තියෙනවා. මේ ධාතු ලක්ෂණ තමයි දැන් අපි නිරීක්ෂණය කරන්නේ. එතකොට අන්න ඒ ධම්ම විචයක් මෙතන තියෙන බොහොම සූක්ෂමව දැකීමක් ඔන්න දිනු වෙන්න ගන්නවා. ඒ හරහා ධම්මවිචේ සම්බොජ්ජංගයක් දිනු වෙනවා. ඉතින් මේ විදිහට හරි ලස්සන්ට එක බොජ්ජංගය පවා වැඩෙන හැටි ආනාපාන සති සූත්‍රයේදී මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දීලා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රය කියවන්න පුළුවන් වුණොත් අපි ගාව තියෙනවා ආනාපාන සති සූත්‍රයෙන් ලියපු පොතක් එහෙමත් අපි සිකුරාදට අපි පොත් කීපයකුත් මෙතන තියන්න බලාපොරොත්තු වෙනවා. සායනහසලා කැමති කෙනෙකුට ගන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ මේ භාවනා ක්‍රමවල හොඳ මේ යට පදනමක් තියෙනවා. ඒකේ කියන්නේ ඒ බඳු දෙයක් මත පදනම් වෙලා තමයි අපි කරගෙන යන්නේ. උජුං කායං යනෝ ඍජු කයයි.
ඍජු කය යනු පාදාන්තයේ සිට කේසාන්තය දක්වා ඇති සිරුරයි. පර්යංක භාවනාවේදී කය ඍජු කියන්නේ ඍජු කරන්නේ ඉනේ සිට සිරස දක්වා පමණි. ඔව්. දැන් එතන එනවානේ සානස දැන් තව ටිකක් පල්ලං ඔව්. ඉතිරි පාද ඍජු කිරීමට නොහැකි. එම නිසා මෙම පර්යංක ආසනයේට ඍජු කයයි කීම වැරදි නේද? නෑ එහෙම එකක් නැහැ. ඒකෙම එනවානේ පල්ලංකම් ආභුජිත්වා කියලාත් නේද? ඒතර පල්ලංකෙන් තමයි වාඩි වෙන්නේ. පළඟ බැඳ වාඩි වෙනවා. පළඟ බැඳ වාඩි වෙලා උජුං කායං. දැන් කය ඍජු කරගන්නවා. දැන් එතකොට ඉතින් ඍජු කරගන්න තියෙන්නේ මේ උඩුකය තමයි. පළඟ බැඳලා වාඩි වුණා පල්ලංකම් ආභුජිත්වා ඊළඟට උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. මේ නාසයේ ඉදිරියේ පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. එතන සතිය පිහිටෙව්වා. සතෝ වාස සති සතෝ පස්ස සති. ඊළඟට ඔන්න සතිමත්ව හුස්ම ගන්නවා සතිමත්ව හුස්ම හෙලනවා. හරි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ධර්මදේශනයකදී දේවතාරාධනාවක් සිදු කරන අතර මෙම ස්ථානයේ එසේ සිදු නොකරන්නේ දෙවියන්ට එම ධර්මදේශනාවන් පළක් නැති නිසාද? මේ පැත්තේ ඉන්නවා මේ රංගවල දෙවියෝ එහෙම ඉන්නවා. අපි ඇත්තටම මේ එහෙම විශේෂයෙන් නම් ආරාධනා කරන්නේ නැහැ. හැබැයි දෙවියන්ට හැම වැඩකදීම පින් දෙීමක් කරනවා. ඉතින් මොකක්වත් තාම පාඩුවක් වෙලා නැහැ. කරන්නේ එහෙමයි. කරනවා සානස නේද? එහෙමයි. දැන් අපි නම් වහරක නෙවෙයි. සාවිනාස එහෙමයි. දෙවියන්ට පින් දෙනවා මේ අපි හිතනවා දෙවියෝ ඉන්නවා කියලා. මම සමහරට ඉතින් අර ඥානාරාම සාන්නාසලේ කාලේදී එහෙම හැබැයි ඒ ඥානාරාම සාන්නාසයේ දේශනාවක් අහද්දී වුණත් මට මතකයක් නැහැ සාවිනාස විශේෂයෙන්ම දේවතාරාධනාවක් කිරීමක් එහෙම කෙරලා තියෙනවද කියලා. මේ හැබැයි ඒක යොදා ගන්න නම් පුළුවන් අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. මේ එහෙම මොකක්වත් ඍජුව මෙන්න මේක නොකල යුතුයි කියලා එහෙම ආකල්පයක් ඇත්තෙම නැහැ. ඒත් නෑ සාවිනාස. පිට වැඩසටහන් වලදී වුණත් අපි එහෙම දේවතාරාධනාවක් කියලා නම් කරන්නේ නැහැ. හැබැයි දෙවියන්ට පින් දීම කරනවා. හැබැයි සාම්ප්‍රදායානුකූලව අපි කටයුත්ත කරනවා. ඕනෑම ධර්මදේශනාවකට ගියම කියන්නේ 7 දවසේ ධර්මදේශනාව හැර අනිත් ධර්මදේශනා සියල්ල. සාවිනාසේ පොඩ්ඩක් අපේ ලොකු සාවිනාසයත් කියලා බලන්නකෝ. එහෙමයි. 2020 වර්ෂයේ වස් සමාදන් වන පොහොය ඇසළ මාසයේද නැතිනම් නිකිණි මාසයේද කියලාත්. එහෙමයි. අගෝස්තු තියෙන්නේ. ඒ කියන්නේ නිකිණි අගෝස්තු එහෙමයි සානස. 3 වෙනිදාද කොහෙද තමයි තියෙන්නේ. එහෙමයි. එහෙමයි සානස. අගෝස්තු වල මේ පාර තියෙන්නේ. අගෝස්තු 3 වෙනිදා. 3 වෙනිදා තමයි වස් සමාදන්. එහෙමයි. ආධුනික යෝගාවචරයෙකු හට සතර කමඨහන් ආදී නූගන්වා කෙලින්ම ආනාපාන සතිය ඉගෙනීමෙන් ඔහු අතරමන් වේවිද? අතරමං වෙයි කියලා නම් හිතන්න අමාරුයි. හැබැයි මම මුල් දවසේදී පොඩ්ඩක් කෙටියෙන් මතක් කිරීමක් කළා. අවශ්‍ය නම් සතර කමඨහන් පොඩ්ඩක් කරාට කමක් නැහැ කියලා. ඉතින් මේවා ඉතින් අපේ සාවිනසල දන්න හින්දා තමයි වැඩි ඉතින් ඒවට අපි උඟා කාලේ මිඩංගු කළේ නැත්තේ. ඒ කියන්නේ අපිට බුද්ධානුස්සතියක් ඊළඟට අසුබයක් ඊළඟට මරණානුස්සතියක් අනිත් එක මොකද්ද මෛත්‍රිය. ඉතින් ඔය වගේ හතරක් පාවිච්චි කරන්න පුළුවන්. අපි අර හිතන්න දැන් අපි මෙතන ඉඳද්දී ලොකුවට අපේ හිතේ රාගයක් නැත්තම් ඉතින් මෙතෙන්ට අසුබයක් ගන්න අත්‍යවශ්‍ය නැහැ. ඊට මෙතෙන්දී අපි ගත කරන කාල පරිච්ඡේදයේදී අපේ හිතේ ලොකු ද්වේෂයක් නැත්තම් මෙතෙන්දී මෛත්‍රියක් එකපාරටම ඉතින් අපි වැඩි වෙලාවක් මෛත්‍රිය වඩන්න ඉතින් අත්‍යවශ්‍ය නැහැ. ඉතින් හැබැයි අපේ හිතේ හොඳටම රාගය ඇවිස්සලා තියෙනවා නම් එකපාරට ආනාපාන සතිය වඩ아가න හරියන්නේත් නැහැ. ඒක තමයි මම අර මුල්ම දවසේ මතක් කළේ. තමන්ගේ හිතේ ගාක් රාගබරිත වෙච්ච වෙලාවට එකපාරට වඩලා ආනාපාන සතියට යන එක සුදුසු නැහැ. එතකොට ඉතින් අසුබ භාවනාවක් වෙන්න පුළුවන්. නැත්නම් සක්මන් භාවනාවක් වෙන්න පුළුවන්. ඒ වගේ උපක්‍රමශීලීව අපේ හිත නැවතත් තැම්පත් කරගෙන උපේක්ෂා සහගත කරගෙන ආනාපාන සතියට යන එක තමයි වඩාම ප්‍රයෝජන. මෙතෙන්දී අපි අර වැඩි උත්සාහයක් දැරුවේ ස්වාමීන් වහන්සේලාට අර මේ ප්‍රධාන කර්මස්ථානය හොඳට හසුරවන්න මේ හැකියපමණ අවස්ථාව සලසා දෙන්නයි. දැන් හැබැයි කිසි වැරද්දක් නැහැ. තමන් මුල් විනාඩි කිහිපයක්
මොකද්ද මේ මෛත්‍රී භාවනාව පොඩ්ඩක් වඩලා බුද්ධානුස්සතියක් වඩලා ඒ වගේ හිතේ අර සතුටු ස්වභාවය සැහැල්ලු ස්වභාවය සොම්නස් සහගත ස්වභාවය හොඳට හදාගෙන ආනාපාන සතියට යොමු වුණා කියලා කිසිම වැරද්දක් නැහැ. දස අසුබ භාවනාවේ 8 වෙනි අසුබය ලෝහිතක හේවත් ලේ පිරුණු මල සිරුරයි. ලේ පිරුණු මල සිරුර තිබිය යුත්තේ මුල් කොටසේ නොවේද? හොඳින් රුධිරයේ ඇත්තේ මල සිරුරේ මුල් අවදියේ නේද? අපි දැන් එච්චරම ඕක කරන්නේ නැහැ. ඉතින් මෙහි අපි සම්ප්‍රදායක් වශයෙන් එහෙම ලොකුවට නවසීවතික භාවනාවේ එහෙම යෙදෙන්නේ නැහැ. මොකද සතිපට්ඨානය වඩ아가න යනකොට විශේෂයෙන්ම ඉතින් අපි හුඟක් වෙලාවට ආනාපාන සතිය ඉරියාපත ධාතු මනසිකාර ඊළඟට සම්පජඤ්ඤ ඊළඟට වේදනානුපසනාව චිත්තානුපසනාව ධම්මානුපසනාව ඔය ටිකේ සෑහෙන්න හැසිරෙනවා. ටිකක් අඩුයි කියන්න පුළුවන් නවසීවතික වගේ භාවනාවක යෙදෙනවා. ඒ නිසා මට හරියටම මේක විග්‍රහ කළා මේක මෙතෙන්ට එන්න ඕනේ කියලා කියන්න දැනුමක් නැහැ. එහෙමයි. පින්තූරයක් නම් තියෙනවා. ඔව්. ඉතින් අර හිතේ රාගෙ මතුවෙච්ච වෙලාවකට මේ වගේ දේවල් ඊටාම ප්‍රයෝජනයි. අසුබ භාවනාව වෙන්න පුළුවන්, ඊළඟට නවසීවතිකේ වෙන්න පුළුවන්. ඒ බඳු භාවනා ක්‍රම හරහා හිත නැවතත් අර සමනය කිරීමක්, තැම්පත් කර ගැනීමක් කරන්න ඊටාම සුදුසුයි. හැබැයි හොඳට හිත තැම්පත් වෙලා නම් ඊට වඩා ගැඹුරකට යන්නයි තියෙන්නේ. මොකද දැන් මේ බඳු භාවනා ක්‍රමවලදී අපේ හිත එක්තරා අන්දමකින් සංඥා ගන්නවා. දැන් අපි සංඥාවක් නෙමෙයි ගන්නෙ. අපි දැනට අරන් තියෙන රාගේ මතුවලා තිබුණේ යම් සුබ සංඥාවක් නිසා අපි ඒක යටපත් කරනවා මෙතන ඊට වඩා ප්‍රතිවිරුද්ධ අසුබ සංඥාවක් දාලා. හැබැයි අන්තිමට හැබැයි අපේ හිතේ රාගේ පහ වුණාට පස්සේ මේකත් අයින් කරන්න ඕනේ. නැතු ආයෙත් අපි මේකෙම අපි අසුබේම හිත තියාගෙන හිටියොත් එහෙම අපේ හිත ආයි වෙන පැත්තකට යවෙන්නේ. එහෙනම් හරීම කියන්නේ අසුබේ වඩනවා නම් එක්තරා අන්දමකින් මේ මැද්දට හිත ආවට පස්සේ හිත කියන්නේ අනවශ්‍ය විදිහට තෙරපන්න අවශ්‍ය නැහැ. අනවශ්‍ය විදිහට අපේ අසුබයම ඔස්සේ හිත යන්න ගියොත් හිත ඍණා කල්පයකට වැටෙන්න ඉඩ තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේලාට මතක ඇති බුදුරජාණන් වහන්සේ අසුබ කර්මස්ථානයේ දුන්නට පස්සේ භික්ෂුන් වහන්සේලා සෑහෙන පිරිසක් සියදී නසාගත්තනේ. ඒ නිසා අපි මේකේ සීමාව දැනගෙන ඕනේ අසුබ කර්මස්ථානයක් වගේ එකක් නවසීවිතකේ භාවනාවක් වගේ දෙයක් මේ පාවිච්චි කරන්න. මේ ඕන්ට වඩා අපි මේ බඳු දේවල් අතුරු කරන්න අවශ්‍ය නැහැ අපේ හිතේ රාගේ නැත්තම්. එහෙමයි. මූල කර්මස්ථානය අනුව සක්මනට එළඹුණෙමි. පයෙහි යටිපතුල හොඳින් පොළවෙහි ගැටෙන අයුරු දැනුනි. විලුඹ ඇඟිලි වලට පසු කොටස හා ඇඟිලි තෙරපෙන අයුරු හොඳින් වටහා ගතිමි. සක්මනෙහි ඇති වෙනස්කම්ද දක්නට විය. මෙයට පෙර දිනවල භාවිත කළ ලනුපැදුරට වඩා මෙදින ලනුපැදුරෙහි ගොරෝසු බවක් දැනුනි. එය යටිපතුලට සුවදායක තෙරපුමක් විය. එලිමහන් සක්මනෙහිදී වැලිය අතර විලුඹ ඇඟිලි තුඩු ඉරී යන අයුරුද එක් පයක් ඔසවන විට ඇඟිලි ගිලා බසින අයුරුද අනෙක් පාදයේ විලුඹ තෙරපෙන අයුරුද හොඳින් දැනෙන්නට විය. මේ අතර ඇස්වටය ආශ්‍රිත ප්‍රදේශයේ නැවී යන අයුරුද දැනගතිමි. තව දුරටත් මා හඳුනා ගැනීමට උත්සාහ කළ යුත්තේ කුමක්? නෑ ඒක තමයි. අපේ උත්සාහය තියාගන්න එක වැදගත්. ඒ කියන්නේ අපේ මුලදී අපේ සතිය තරම් ප්‍රබල නැති නිසා අපිට අහුවෙන්නේ ප්‍රබලව දැනෙන නැත්නම් ගොරෝසුව දැනෙන ලක්ෂණ කීපයක් පමණයි. නමුත් සතිය තියුණු වෙන්න අපේ අවධානය එතෙන්ට වැඩි වෙන්න කලින් නොදකපු නොදුටු ලක්ෂණ කීපයක් තව මතුවෙන්න පුළුවන්. ඒ නිසා තව මොනවා තියෙනවද කියලා අපිට එකපාරට කියන්න බෑ. ඒ කියන්නේ එතෙන්දී මම නිකන් තත්ත්වගත කරන්න අවශ්‍ය නැහැ. මෙන්න මෙහෙමත් එකක් තියෙනවා ඕකත් බලන්න කියලා ඉතින්. අපි අර හොඳ අවධානයෙන් ඉන්නවා දැනෙන ඕන දෙයක් බාර ගන්නවා. හිතන්න මම මේ ටයිල් පොළවේ සක්මන් කරන්න පටන් ගත්තා. මුලදී මට තේරුනේ තද ගතියක් විතරයි. හැබැයි ඔන්න සතිය දිනු වෙගෙන යනකොට මට තේරෙනවා මේකේ තද ගතියට අමතරව මේ සිනිඳු ගතියක් තියෙනවා. සිනිඳුයි ටයිල් එක. එහෙම කියලා සිනිඳු ගතියක් මතුවෙනවා. තව ටිකක් ඔන්න යනකොට තේරෙනවා නෑ මේකේ සිසිල් ගතියකුත් තියෙනවා. කියලා ඔන්න සිසිල් ගතියක් මතුවෙනවා. නැත්තම් ඔන්න තෙත ගතියක් තියෙනවා. කියලා ඔන්න එහෙමත් ගතියක් මතුවෙනවා. අර ඒ වගේ Tamanට මේක දැනෙන්න ඉඩ දෙන්න. ඒ කියන්නේ මේ විවිධාකාර ලක්ෂණ තිබේවි. එහෙම අර විවිධාකාර ඒ බඳු ලක්ෂණ දැනෙමින් ගමන යන්නයි තියෙන්නේ. එතකොට කලින් නොදකපු දේවල් අපේ සතිය දියුණු වෙන්න තියුණු වෙන්න දැනෙන්න පටන් ගන්නවා.
එහෙමයි. ඒකාකාරී බවක් නිසා ටිකක් තේනවා. හැබැයි ඒ ඒකාකාරී බව සයනස අවශ්‍යයි. ඒ කියන්නේ ඒකෙන් දැන් හිතන්න මෙහෙම අපි දැන් මේ ඒකාකාරී බව දැනෙනකොට අපි සක්මන නතර කළොත් හෝ ඒ වෙනුවට මම වෙන සක්මනකට ගියොත් හෝ ඒක එච්චර සුදුසු නෑ. මේ ඒකාකාරී බව කියන්නේම භාවනාවේ ඒක ලක්ෂණයක්. එනවා. එතකොට ඒක දරාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපේ හිත සාමාන්‍යයෙන් සතුටු වෙලා තියෙන ඕන රාගෙ තියෙනකොට සතුටුයි, ද්වේෂෙ තියෙනකොට සතුටුයි. මොනවා හරි ඉතින් ඔය වගේ මේක අවුස්ස ඉන්නකොටනේ මෙයාට සතුටු. නමුත් දැන් මේ වගේ අරමුණක් කියන්නේ හරි උදාසීන අරමුණක්. ඒකේ නැහැ මේ හිත කුප්පන ගතියක් නැහැ. හිත අවුස්සන ගතියක් නැහැ. එතකොට මෙයාට නිින්ද යනවා. ඒක දැන් හුස්ම රැල්ල දිහා බල ඉන්නකොට නිින්ද යනවා. නැත්තම් සක්මනේ කර ඉන්නකොට හරි කම්මැලි ඈනුම් යනවා. මොකද මේ අපේ හිත පුරුදුලා තියෙන්නේ මේ කෙලස් එක්කම ඉඳලා කෙලස් වලින්මයි මෙයාව නැගිට්ටවගෙන ඉන්නේ. කූද්දගෙන ඉන්නේ කෙලස් වලින්. අවදි කරන් ඉන්නේ කෙලස් වලින්. නමුත් මේ අරමුණක අපි ඉන්න කෙලස් නිකන් පහව යාමක්. කෙලස් නිකන් తాවකාලිකව යටපත් වෙලා මේ උපේක්ෂා සහගත අරමුණට තමයි එන්නේ. අදුක්කම සුඛ වේදනාවකට එන්නේ. ඉතින් අදුක්කම සුඛ වේදනාව හරි මේකාකාරයි. ඉතින් අපි සාමාන්‍යයෙන් කරන්නේ අදුක්කම සුඛ වේදනාවෙන් පැනලා යන්න එකනේ අපි කරන්නේ. එක්ක ඔන්න ටීවී එක බලනවා, මොනවා හරි පත්‍රයක් බලනවා, පොතක් බලනවා, ටෙලිෆෝන් කෝල් එකක් දෙනවා. ඒ වගේ මොනවා හරි කරලා අරකින් පයින්නවා. දැන් එහෙම නෙමෙයි. දැන් මොකද අදුක්කම සුඛ වේදනාව මතයි භවනාව දුවන්නේ තනිකරම. පරයන්කේ සම්බන්ධයෙන් පළමු කොට පිම්බීම හැකිලිම අනුව ප්‍රවේශ වීමි. පහසු බව වටහා ගතිමි. ඒ අනුව හුස්ම වැටීම තේරුම් ගිය පසු නාසය අගට අවධානය යොමු කෙලිමි. ආශ්වාස කෙටියෙන් හා ප්‍රශ්වාසය දීර්ඝ වශයෙන් බොහෝ විට දැනුනි. ඒ දෙස හොඳින් බලන විටදී ශරීරයේ පැද්දෙන ආකාරයක් දැනෙන්නට විය. ඇතැම් විට එය ශරීරයේ ශාරීරිකව පෙනෙන්නක් නොවන්නට ඇත. මෙම පැද්දීම වඩාත් දැනෙන්නට වූයේ හුස්ම ගෙන ආපසු හෙළන අතර වාරයේදීය. වර එක එය කරදරයක් ලෙසද වැටහුණි. ඒ සඳහා කුමක් කළ යුතුද? දැන් හුස්ම දැන් ඉස්සෙල්ලම පිම්බීම හැකිලීමෙන් තමයි පටන් ගන්නෙ. එතකොට ටිකක් වෙලා යනකොට හුස්ම ඉහළ පහළ දෙමින් නාසය අගට අවධානය යොමු වෙනවා. එතකොට ඒ අනුව මේ අවධානය යොමු කරගෙන ඉන්නකොට දැන් හුස්මක් අරගෙන ආපහු හෙළන අතර වාරයේදී දැනෙනවා මෙහෙම කය පැද්දෙනවා වගේ. දැන් ඊට පස්සේ මේක ටිකක් මේ වදයක් වෙනවා. හුස්ම ඉහළ පහළ දැමීමට වැඩිය දැන් මේ වැටෙයිද එහෙම ප්‍රශ්නයක්. පැද්දෙන එක. ඔව්. ඕක හැබැයි කියන්නේ දැන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය කියන්නේ මුසයන්නාස වායෝ ධාතුවේ තමයි වැඩියෙන් තියෙන්නේ. උත්සන්න වෙලා තියෙන්නේ. සමහරවිට අපි මේ උත්සන්න වෙලා තියෙන වායෝ ධාතුවේ අවධානයෙන් ඉන්නකොට කයත් ඒකටම දැන් කියන්නේ අපි අවධානය යොමු කරන ධාතුව ඉස්මතු වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ හරහා කයේ මේ වගේ පැද්දෙන වෙන හැටි ඉස්සරහට පොඩ්ඩක් නැවෙන හැටි වගේ දේවල් වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේට ඒක ලොකු බාධාවක් නැත්තම් ඒකට වෙන්න ඉඩ හරින්න. ඒකත් එක්කම යන්න. ඉතින් එහෙම නැත්තම් හැබැයි පුළුවන් ඉරියව්වට හිත දාන්න. ඔව්. මම හිතන්නේ එහෙම කියන්නේ එහෙම ස්වාමීන් වහන්සේට තේරෙනවද හිත වෙන අරමුණකට ගියා කියලා තේරෙනවද? නෑනේ නේ. වෙනෙන එකට. ඔව්. දැන් ඒක එච්චරම බාධාවක් වෙන එකක් නැහැ. හුස්ම රැල්ල දැන් ඕනනම් හුස්ම රැල්ලේ තව සියුම් දේවල් මොනවද තියෙන්නේ කියලා නිකන් එයාට දෙන්න පොඩි මේ අභියෝගයක්. මේ හුස්ම රැල්ල දිගද, මේක කොටද, මේක උණුසුම්ද, මේක සිසිල්ද? උණුසුම් සිසිල් කියන එකත් හොඳයි. උණුසුම් සිසිල් කියන එක තේජෝ ධාතුවනේ. දැන් අපි දැන් ඔය ටිකක් ඕන්ට වඩා කියන්න පුළුවන් පොඩ්ඩක් ඉස්සරහට වෙලා තියෙන්නේ වායෝ ධාතුව. දැන් ඔය ධාතු හතරම සංකලනය වෙලා එනවනම් වඩා ටිකක් එතකොට නිකන් සමබර ගතියක් තියෙනවා. අපි එක ධාතුවක් විතරක් ඉස්සරහට අරගෙන ඒ ඔස්සේ යනකොට චුට්ටක් ඔය වගේ අසමබරතාවයන් මතුවෙන්න පුළුවන්. ඒ නිසා ඕනේ නම් දැන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ මේක මේ ආස්වාසේ උණුසුම්ද නැත්නම් මේක සිසිල්ද කියලා අන්න පොඩි අභියෝගයක් දීලා බලනවා. එයාට කියනවා ඒක බලන්න කියලා. එතකොට සමහරවිට මේකේ අවධානය බිඳෙනවා. ඒ වගේ ඉතින් උපක්‍රමශීලීව අඩු කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔහොම නෙමෙයි ඇතැම් අය වැනෙනවා හොඳටම. දැන් මේ සමහර යෝගීන් එහෙම වෙනවා. දැන් ඒගොල්ලෝ කියන්නේ
හොඳට කායානුපසනාව යෙදෙනවා. හැබැයි කය හොඳටම වැඩෙනවා. දැන් ඒක කාලයක් ගිහලා නැති වෙලා යනවා ඉතින්. ඔය ඒ කියන්නේ කාලයකට විතරයි මතුවෙන්නේ. පස්සේ ඉතින් ඔක්කොම ඉතින් අනිත්‍ය තමයි. අර සාවිනාසි කිව්වේ අනිත්‍යයි. නවතිනවා. ඔව් එතකොට ගානට අර කය ඍජු වෙලා සකස් වෙලා නිකන් එයාම හදනවා ගානට. එතකොට වැඩි කතන්දර නැහැ. එහෙමයි. එහෙමයි. ඔව් හැබැයි මෙහෙමයි සානහස දැන් ඒ දැන් සමාධියේ ඉන්න හින්දානේ වැණීම නතරලා තියෙන්නේ. ඊට පස්සේ හිතන්න ස්වාමීන් වහන්සේ ගියා කියලා විපස්සනා පැත්තකට. දැන් ඊටාසේ නිරීක්ෂණය කරන්නනේ තියෙන්නේ. දැන් ඔන්න නිරීක්ෂණය කරන්නේ ධාතු ලක්ෂණ කියලා හිතන්න. ඒතකොට දැන් ඔන්න තද ගති නිරීක්ෂණය කරන උණුසුම් ගති, සිසිල් ගති, සෙලවෙන ගති. සෙලවෙන ගති එහෙම නිරීක්ෂණය කරන්න ගියාම ආයි මේක වැඩි වෙන්නත් පුළුවන්. ඒකයි. විපස්සනාවට හැරුණාට පස්සේ කියන්නේ අපි මේ බලන ධාතු ලක්ෂණය වර්ධනය වෙලා පේන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකයි මම අර කිව්වේ ධාතු වල සංකලනයක් ගත්තොත් සමහරවිට අපිට ඒක මේ සමනය කරගන්න පුළුවන්. නමුත් අර සමහරවිට ඉස්සරහට එන්නේ එක ලක්ෂණයයි නැත්නම් දෙකයි. ඒකෙම අපි දිගට ඉන්න ගියාම දැන් අපිට තද ගතියක් ඉස්සරහට අරන් ඉන්න. දැන් හැපෙන තැන් එහෙම බලන්නේ. එතකොට ඔන්න තද ගති අහු වෙනවා. ඉතින් ඒකෙම ඉන්නකොට සමහරවිට කය නිකන් ගල් වෙලා වගේ එහෙම යන්න ඉඩ තියෙනවා. නැත්නම් ඔන්න සෙලවෙන ඒවා බලනවා. සෙලවෙන ඒවා බලන්න ගිහලා කය පැද්දෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ ඉතින් පොඩි දේවල් තියෙනවා. එතකොට ඉතින් අර ඒකෙන් මේකට දාලා පොඩ්ඩක් හදා ගන්න ඕනේ. ඒ නිසා අපිට ස්ථිරවම කියන්න බෑ මේක දිගටම ඔහම නොවේයි කියලා. මේ දැනට හොඳයි. වෙන්න පුළුවන්. එහෙමයි. දැන් අර ඒක සානස දැන් අපි ආනාපාන සතියේ යනකොට අර පස්සම් භයං කාය සංඛාරං කියලා එහෙම කියන මට්ටමේදී අන්න ඒ සැහැල්ලුව තමයි එන්නේ. සැහැල්ලුයි. එහෙමයි. බලන් ඉන්නවා වගේ. ඒ දැන් ඔක්කොම වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් එක කාලෙට එක දේවල් එනවා. ඒ කියන්නේ ඔන්න ඇඟ පුංචි වෙලා අපි නිකන් උඩ ගිහිල්ලා උඩ ඉඳන් බලන් ඉන්නවා වගේ දැනෙන්න පුළුවන්. නැත්තම් පැත්තකින් ඉඳන් බලන් ඉන්නවා වගේ දැනෙන්න පුළුවන්. ඇතුලේ ගිහිල්ලා බලන් ඉන්නවා වගේ දැනෙන්න පුළුවන්. ඉතින් අර 11 ආකාරයකින් පෙන්වනවානේ රූප ගැන, වේදනා, සංඥා ඔක්කොම ගැන. ඉතින් ඔය ඔක්කොම කලවම් ඕකේ. ඒ කියන්නේ අපිට ඇතැම් වෙලාවට ඔන්න ස්වාමීන් වහන්සේ දැනෙන වෙලාවට ඒව නම් බැලුවට කමක් නැහැ. ඒ කියන්නේ නොසලකා හරින්න කියන්නේ දිගට තියෙන දේවල් නෙමෙයි මේ එකක්වත්. භාවනාවේ ලැබෙන විවිධාකාර අත්දැකීම් කියන්න පුළුවන්. ඇතැම් වෙලාවට ඔන්න දුර ඉඳන් බලන් ඉන්නවා වගේ දැනෙනවා. නැත්නම් ළඟ ඉඳන් නිකන් අපි ලොකු වෙලා ඒක දිහා බලන් ඉන්නවා වගේ දැනෙනවා. චූටිම් වෙනවා. දැන් පුළුවන් අනිවාර්යයෙන්ම. දැන් අපේ හිත දැන් ඒ මට්ටම් වලදී තමයි ශරීරය කෙලිම අතහැරලා අපි හොඳට ඒ අරමුණේ විතරක් ඉන්න තියෙන්නේ. දැන් අපේ හිත හොඳට ඒකාග්‍ර වේගන යනකොට දැන් අපි මුලින් පටන් ගන්න ඔන්න දැන් මං ඇවිල්ලා ඉන්නවා මීතිරිගල මං ඉන්නවා වාඩි වෙලා මම සිවුරක් පෙරවගෙන ඉන්නවා මං අහවල් සාමුදුරුවෝ. කොහොමද අපි පටන් ගන්නෙ? එතකොට දැන් අපි මේ ඔක්කොම සංකල්ප ටික දාගෙන ඔන්න පටන් ගත්තා. හැබැයි දැන් අපේ හිත ඒකාග්‍ර වෙන්න අපි මේ ඉන්නේ මීතිරිගල කියලා අමතක වෙනවා. ඒක ඒ විදිහට අපි අනුග්‍රහ කරන්න ඕනේ. මේක කරදරයක් නෙමෙයි මේ. අපි මේ මීතිරිගලේ ඉන්නේ කියන එක අපිට අමතකයි. දැන් ඔන්න කයට ආවා. ඊට පස්සේ මේ කයේ ඔන්න තද ගතියකට අපි හිත තියන් ඉන්නවා. එතකොට මේ තද ගතියේ අපි හිත තියන් ඉන්නකොට ඔන්න අපේ සිවුර අමතකයි, මම කවුද කියලා අමතකයි, අනිකුත් දේවලුත් අමතකයි. ඔන්න දැන් තද ගතිය විතරයි ඉන්නේ. ඊට පස්සේ ඔන්න තද ගතියේ ඔන්න හට ගැනීමක්, වෙනස් වීමක්, නැත්තම් අවසන් වීමක්, නොපෙනී යාමක් ඔය වගේ දේවල් පේනකොට අනිත් ඔක්කොම අමතකයි, මුළු ලෝකෙම අමතකයි. මේ එක ධාතු ලක්ෂණයක සියුම්ම දකගැනීමෙන් වාසය කරනවා. ඉතින් එතන තමයි බොහොම සූක්ෂම මට්ටමකින් විපස්සනාවක් කරනවා කියන්න පුළුවන්. වෙන වගේ. දැනනවා. එහෙමයි. වෙන්න පුළුවන් සානස. ඒ කියන්නේ ඔක්කොම වෙනස් වෙනවා. ඒ කියන්නේ මේක ජීවිත කාලෙම ඔහොම තියෙන්නේ. දෙපැත්තම තියෙනවා සානස. ඒ කියන්නේ එක දැන් සාමින්හන්සට මොන දැන් සමහරට උදේට ඕක ඒ විදිහට දැනෙන්න පුළුවන්. හවස් හරියට හාත්පසින් වෙනස් විදිහට දැනෙන්න පුළුවන්. අර අපිට අවශ්‍ය වෙන්නේ පූර්ණ විවෘත භාවයකින් වැඩේට බහින්න තියෙන්නේ. මේක ඔන්න දිගට දැනුණත් මට ප්‍රශ්නයක් නැහැ. කොටට දැනුණත් ප්‍රශ්නයක් නැහැ. මේ නාස්පුඩුවෙන් ආවත් මට ප්‍රශ්නයක් නැහැ. මේ නාස්පුඩුවෙන් ආවත් ප්‍රශ්නයක් නැහැ. මං ඕන දෙයකට ලෑස්ති. මං ඉන්නේ පූර්ණ විවෘත භාවයක. එන දේ තුල මම හොඳට බලනවා මොකද්ද මෙතන වෙන්නේ කියලා. හොඳයි. එහෙනම් අපි අදට ධර්ම සාකච්ඡාව අවසන් කරමු. කොහොම හරි හෙට ආයිත් අපේ ලොකු සානංශය වඩිනවා. තව ටිකක් අහන්න පුළුවන්. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.